අපි වෙමු සිරිලක බොදු දරුවෝ. ಭಾರತೀಯ සමාජය පිළිබඳව සාකච්ඡා කරනකොට දුවේ පුතේ අපි දැන් මේ දවස් කීපේ සාකච්ඡා කළා මේ ಭಾರತೀಯ සමාජය කොයි විදිහටද ගොඩනැගිලා තිබුණේ කියන එක පිළිබඳ. බුදුරජාණන් වහන්සේ පහළ වුණු ක්‍රිස්තු පූර්ව 6 වන සියවස ಭಾರತයේ සමාජ දේශපාලන ආර්ථික වශයෙන් කොයි ආකාරයක නැඹුරුතාවක් දැක්වුවද කියන එක පිළිබඳවයි අපි මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නට යෙදුණේ. ප්‍රධාන වශයෙන්ම අපිට ಭಾರತೀಯ සමාජය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි පශ්චාත් වෛදික යුගය හා රික් වෛදික යුගය වශයෙන්. මේ දෙක අතරින් පැරණිම යුගය අපි හඳුන්වන්නේ රික් වෛදික යුගය. රික් වෛදික යුගය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් වේද සංහිතා 4ක් ක්‍රියාත්මක වූ යුගය අපි හඳුන්වන්නේ රික් වෛදික යුගයේ විදිහට. එතකොට රික් වෛදික යුගයත් පශ්චාත් වෛදික යුගයත් කියන මෙන්න මේ යුග දෙක කාන්තාව සම්බන්ධව ಭಾರತයේ දැක්වූ අදහස ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. රික් වෛදික යුගයේ කාන්තාවට හිමි වූ තැන නෙමෙයි පශ්චාත් වෛදික යුගයේ කාන්තාවට හිමි වෙන්නේ. මෙන්න මේ අවස්ථා දෙක අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම සලකා බලන්න අපිට සිද්ධ වෙනවා මෙන්න මේ යුග දෙක අතරින් ප්‍රධාන වශයෙන්ම මේ රික් වෛදික යුගය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ. රික් වෛදික යුගය ප්‍රධාන වශයෙන්ම වේද සංහිතා 4ක් තියෙනවා. රිග්, යජුර්, සාම, අතර්ව. අපේ දුවල පුතාලා දැන් දන්නවා මේ වේද සංහිතා 4. එතකොට ඍග්වේදය තමයි පැරණිම වේදය. ඍග්වේදයේ ක්‍රියාත්මක වූ යුගය හඳුන්වන්නේ රික් වෛදික යුගය කියලා. දැන් වෛදික කියන වචනය හැදෙන්නේ වේදික. වේදික කියන තද්දිත ප්‍රත්‍යය ආවහම ආදිස්වරය වෘද්ධි වෙනවා. වෘද්ධි වුණාම මේක වෛදික වෙනවා. ඒතර වේදය ක්‍රියාත්මක වූ යුගය වෛදික යුගය. ඒතර වේද සංහිතා 4යි. රිග්, යජුර්, සාම, අතර්ව කියන වේද 4. ඒතර ඒව ඔක්කොම අපි හඳුන්වන්නේ සංහිතා කියලා. සංහිතා සංස්කෘත සාහිත්‍යයේ හඳුන්වන සංහිතා. ඊළඟ දෙවෙනි ග්‍රන්ථක් කාණ්ඩය අපි හඳුන්වනවා බ්‍රාහ්මණ ග්‍රන්ථ. බ්‍රාහ්මණ ග්‍රන්ථ. ඊළඟ ආරණ්‍යක ග්‍රන්ථ. ආරණ්‍යක ග්‍රන්ථ. ඊළඟ අවසාන ග්‍රන්ථ කාණ්ඩය විශේෂයෙන්ම දාර්ශනික වශයෙන් වැදගත් උනේ උපනිෂද් ග්‍රන්ථ. උපනිෂද් ග්‍රන්ථ. ඒතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන ග්‍රන්ථ කාණ්ඩ 4ක් අඳුර ගන්න පුළුවන් වෙනවා ಭಾರತයේ. මෙන්න මේ ග්‍රන්ථ කාණ්ඩ 4 ප්‍රධාන වශයෙන්ම පැරණිම ග්‍රන්ථ කාණ්ඩයේ සංහිතා. ඒක තමයි අපි කියන්නේ චතුර්වේදය. මුල් කාලේ තිබෙන අපේ දුවල පුතාලා දන්නවා ත්‍රිවේදය නේද? එතකොට රිග්, යජුර්, සාම කියන වේදත්‍රය. බෞද්ධ සාහිත්‍යයේම අපි කියන්නේ ත්‍රිවේදයේ පාරප්‍රාප්ත බමුණු කියලා කියන්නේ මුල් වේදත් 3. ඒතර මෙන්න මේ වේද ග්‍රන්ථ ක්‍රියාත්මක වූ යුගය තමයි පැරණිම යුගය. ඒතර වේද ග්‍රන්ථවල තිබුණු කාරණා විග්‍රහ කරමින් පැහැදිලි කරමින් තවත් සංවර්ධිත අවස්ථාවක් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ බ්‍රාහ්මණ ග්‍රන්ථවල. ඒ බ්‍රාහ්මණ ග්‍රන්ථ යුගය තවත් සංවර්ධනීය වීමක් තමයි ආරණ්‍යක ග්‍රන්ථ යුගය. ඒ ආරණ්‍යක ග්‍රන්ථ තවත් දියුණු වුණු යුගයක් තමයි උපනිෂද් යුගය. විශේෂයෙන් උපනිෂද් මුනිවරු ඉන්නේ මේ යුගය. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වෙනකොට ಭಾರತයේ තුල ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන උපනිෂද් යුගය. ඒ උපනිෂද් යුගයේ තමයි ප්‍රධාන වශයෙන්ම ශ්‍රමණ සම්ප්‍රදාය ಭಾರතයේ ගොඩනැගෙන්නේ.
බ්‍රාහ්මණ සම්ප්‍රදායේ තිබුණු දේවල් විවේචනය කරමින් ඒ තුල තිබුණු අඩුපාඩු පෙන්වා දෙමින් ශ්‍රමණ සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව 6 වගේ වෙන කාලේ වෙනකොට ಭಾರತයේ ආරම්භ වෙනවා. එතකොට මෙන්න මේ උපනිෂද් ග්‍රන්ථ ප්‍රධාන වශයෙන් ඊශ, කේන, කට, මුණ්ඩක ආදී විදියට උපනිෂද් 108ක් ඉන්දියාවේ තිබෙනවා. එතකොට මෙන්න මේ උපනිෂද් ග්‍රන්ථවල ප්‍රධාන වශයෙන්ම ඥාන මාර්ගය තමයි ප්‍රධාන තැන දෙන්නේ. මොකද යාගය තමයි මේ ප්‍රධාන ග්‍රන්ථවල සාකච්ඡා කරන්නේ යාගය. අර්ථමය සංස්කාරයේ විදිහට බ්‍රාහ්මණින් දැක්වූ යාගය. අශ්වමේධ යාගය, පුරුෂමේධ යාගය, නිරග්ගල නේද? අපි දුවල පුතාලා දන්නවා මේ යාග ගැන. ඒක මෙන්න මේ යාගයට වඩා එහා ගියපු ආධ්‍යාත්මික වශයෙන් ඥාන මාර්ගයෙන් විමුක්තිය අත්පත් කරගන්න පුළුවන් කියන අදහස මේ උපනිෂද් ග්‍රන්ථ යුගයේදී ಭಾರತයේ තුල ගොඩනැගෙනවා. එතකොට මෙන්න මේ උපනිෂද් ග්‍රන්ථ අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනකොට ಭಾರತයේ ආගමික තත්ත්වය කොයි වගේද කියනකොට ප්‍රධාන වශයෙන් උපනිෂද් වැදගත් වෙනවා අපිට. එතකොට දුවේ පුතේ මේ උපනිෂද් යුගයේ මේ උපනිෂද් මුනිවරු ප්‍රධාන වශයෙන්ම මේ ඥාන මාර්ගය අනුගමනය කරා කියලා පෙර සඳහන් කරා. ඒතර ඥාන මාර්ගයේ තිබුණු ප්‍රධානම ලක්ෂණයක් තමයි ධ්‍යානය. එහෙම නැත්නම් භාවනාව. ඒතකොට භාවනාව තුළින් කොහොමද විමුක්තිය අත්පත් කරගන්නේ කියන අදහස. ඒතකොට මුල් සංහිතාවල තිබුණේ යාගය. ඒතකොට යාගයට වඩා එහා ගියපු ඥාන මාර්ගයක් කොහොමද අනුගමනය කරන්න කියන දාර්ශනික වශයෙන් දියුණු අවස්ථාවක් තමයි මේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ උදා වෙන උපනිෂද් යුගය කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ මේ යුගයන් වල අපිට සාපේක්ෂව පේනවා කාන්තාව සම්බන්ධව ಭಾರತයේ දරපු දෘෂ්ටියේ වෙනස්කම් අඳුර ගන්න පුළුවන් වෙනවා. කාන්තාව පිළිබඳව සාකච්ඡා කරනකොට ಭಾರತය පශ්චාත් කාලීනව කාන්තාව පිළිබඳව දක්වන දෘෂ්ටිවාදය වෙනස්ම තැනක තියෙනවා. අපි ඒ හඳුනා ගන්න බුද්ධ කාලීන ಭಾರತයේ වෙනකොට බුදුහාමුදුරුවෝ පහළ වෙන සමාජයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරනකොට බුදුරජාණන් වහන්සේටත් ඒ සඳහා එකෙල්ලේ අවසරය දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව තමයි බ්‍රාහ්මණ සමාජයත් එක්ක මේ බ්‍රාහ්මණ මතයත් එක්ක කාන්තාවට ලැබී තිබුණු සමාජ තත්ත්වය පිළිබඳ තොරතුරු. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ යුග අපිව පැහැදිලිව හඳුනා ගන්න අවශ්‍ය වෙනවා මොන වගේ සාහිත්‍යමය තොරතුරු ගණනාවක්ද අපිට මේ පිළිබඳව ලැබෙන්නේ කියන එක. එතකොට දුවේ පුතේ ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට හිමි වූ තැන පිළිබඳ සාකච්ඡා කරනකොට ප්‍රධාන වශයෙන් වෛදික යුගයේ සමාජයේ පීතෘ ප්‍රභූත්වය මූලිකත්වයේලා ගොඩනැගුණු සම්මිශ්‍රණ සමාජ ප්‍රතිපත්තියක් හෙළිදරව් කරයි. එම සමාජයේ කාන්තාවට හිමි වූයේ පතිකුල සංස්ථාපනෙහි ප්‍රගමනය සඳහා පුත්‍රලාභයක් ලබා දීමය. ඇගෙන් සමාජය අපේක්ෂා කළ මූලික සමාජ අවශ්‍යතාවය එයය. එතකොට මේ කියන්නේ වෛදික යුගය. ඒ වෛදික යුගය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරා වගේ වේදය මත පදනම් වූ යුගය. ආරම්භක අවස්ථාව. එතකොට මෙන්න මේ වේදය මත පදනම් වූ යුගයේ සමාජයේ ප්‍රධාන වශයෙන් පීතෘ ප්‍රභූත්වයක් තමයි දරුවේ. කියන්නේ පීතෘ මූලික සමාජ ක්‍රමයක්. එතකොට මේ පීතෘ මූලික සමාජ ක්‍රමයක් යටතේ කාන්තාව ප්‍රධාන වශයෙන්ම ඇගෙන් බලාපොරොත්තු වුණේ ಭಾರತೀಯ සමාජ ක්‍රමයක් එක්ක පතිකුල සංස්ථාපන. ඒත් එක්කම පුත්‍රලාභය. මෙන්න මේ කියන කාරණා දෙක. එහිදී ප්‍රධාන වශයෙන්ම අපි අඳුර ගන්න ඕන ඉන්දියාවට ආර්යයන් එනවා. ඉන්දියාවට ආර්යයන් එන්නේ රුසියාවට පහළින් තියෙන ස්ටෙෆ් කියන තෘණභූමි වල ඉඳලා තමයි ආර්යයන් එනවා කියලා ඉන්දිය පුරාවිද්‍යාඥයෝ තොරතුරු අනාවරණය කරා. ඒතර ඉන්දියාවට ආර්යයන් එන්න කලින් ඉන්දියාවේ තිබුණා දියුණු ශිෂ්ටාචාරය. අපි ඒකට කියන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යාත්මක කැණීම් සිද්ධ කරනවා මොහන්දජාරෝ හරප්පා කියන නගර දෙක පදනම් කරගෙන. එතකොට මේ මොහන්දජාරෝ හරප්පා නගරවල පුරාවිද්‍යා කැණීම් වලින් අනාවරණය වෙනවා මාතෘ දේව වන්දනයේ තිබූ බව. ඒ කියන්නේ මව් දෙවඟන ඇදහිීම.
ඒතකොට ස්ත්‍රිය දේවත්වයලා සලකපු සමාජ ක්‍රමයක් තමයි ඉන්දියාවට ආර්යයන් එන්න පෙර තිබුණේ. ඒ කියන්නේ ඉන්දු නිම ශිෂ්ටාචාර අවධියේ අපි අඳුර ගන්න ඕන දුවේ පුතේ තිබුණේ ස්ත්‍රී මූලික සමාජ ක්‍රමයක්. ඒතකොට කාන්තාවට තමයි මූලිකත්වය ලැබුණේ. ඒතකොට මව දේවත්වයලා සැලකුවා. ඒතකොට මාතෘ දේව වන්දනීය පිළිබඳ සාධක ඉන්දු නිම ශිෂ්ටාචාරයෙන් ලැබෙනවා. ලෝකේ බොහෝ ශිෂ්ටාචාරවල ආරම්භක අවස්ථාව දැන් ග්‍රීක ශිෂ්ටාචාරයට ගියත් එහෙමයි. මේ මාතෘ දේව වන්දනය ස්ත්‍රිය දේවත්වයලා සැලකීම අඳුර ගන්න පුළුවන්. ඒතර ස්ත්‍රියට ප්‍රධාන තැනක් මේ ශිෂ්ටාචාර යුගයන් වල ලෝකෙ ලැබිලා තිබෙනවා. හැබැයි ඉන්දියාවට ආර්යයන්ගේ පැමිණීමත් එක්ක ඉන්දීය සමාජය වෙනස් වෙනවා. ඒතර ඉන්දියාවට පැමිණෙන ආර්යයන් ඉන්දු නිම ශිෂ්ටාචාරය ආශ්‍රිතව ජීවත් වූ ජනතාව ආක්‍රමණය කරලා ඒ අයගේ නිජබිම් අත්පත් කර ගන්නවා ආර්යයන් විසින්. ඒ අනුව තමයි ආර්ය අනාර්ය භේදය ඉන්දියාවේ ඇති වෙන්නේ. ඒකට පළවෙනියෙම ඉන්දියාවේ ඇති වෙන භේදය තමයි ආර්ය අනාර්ය භේදය. ඒතර ඉන්දියාවට ඇතුළත් වෙන අය ආර්යයන් විදිහටත් ඉන්දියාවේ හිටපු ස්වදේශිකයන් අනාර්යයන් විදිහටත් හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් මෙහිදී පදනම් වෙන්නේ චවි වර්ණය. හමේ පාට. රුසියාවට පහළින් එන අය ඉන්දියාවේ හිටපු ස්වදේශිකයන්ට වඩා වර්ණයෙන් පැහැපත්. ඒගොල්ලෝ සුදු පාටට හුරුයි. ඉන්දියාවේ හිටපු අය කාල වර්ණයි. කළු පාටට හුරුයි. එතකොට මෙන්න මේ විදිහට සුදු කළු ભેදයක් ඒත් එක්කම තමයි පළවෙනිම ආර්ය අනාර්ය ભેදය ඉන්දියාවේ ගොඩනැගෙන්නේ. මෙන්න මේ ආර්ය අනාර්ය ભેදය තමයි පශ්චාත් කාලීනව බ්‍රාහ්මණයින් විසින් ගොඩනගන්නේ චතුරු වර්ණයේ විදියට. නේද? අපි දන්නවා ඍග්වේදයේම තියෙනවනේ නේද? බ්‍රාහ්මනස්ස මුකමාසිත බහුරාජනක් කෘතක් වෘත්තදස්ස යද්වයිෂ ශුද්‍රෝපඥා ජහයතක් කියලා නේද? මේ සංස්කෘත ශ්ලෝකය අනුව අපිට පේනවා සමාජය ස්තරායනය කරනවා. කොටස් 4කට බෙදෙනවා. එතකොට පළවෙනියෙන්ම බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර සමාජයේ ප්‍රධාන වශයෙන් මිනිස්සු කාණ්ඩ 4කට බෙදෙනවා. ඒතර ඉහළින්ම බ්‍රාහ්මණී, දෙවෙනි තැන ශාස්ත්‍රීයයන්, තුන්වෙනි තැන වෛශ්‍යයන්, අවසාන තැන ශුද්‍රයි. ඔන්න ශුද්‍රයින් කියන අය අනාර්යයන්ගෙන් ගොඩනැගෙන බව තමයි ඉන්දීය මූලාශ්‍රවල තියෙන්නේ. එතකොට කොහොම වුණත් ඉන්දියාවේ මුල් අවස්ථාව ඒ කියලා කියන්නේ ඉන්දු නිම ශිෂ්ටාචාර අවධිය ස්ත්‍රී මූලික සමාජ ප්‍රභූත්වයක් දරලා තිබෙනවා. ඒතර ස්ත්‍රී මූලික සමාජ තත්වය ක්‍රමානුකූලව වෛදික යුගයේදී මේ වේදේ ක්‍රියාත්මක වූ යුගයේදී පීතෘ ප්‍රභූත්වයක් බවට පත් වෙනවා. ඒ පීතෘ මූලික සමාජ ක්‍රමයක් දක්වා පරිවර්තනය වෙන්නේ ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් නිසා. ඒ සඳහා බලපානවා ප්‍රධාන වශයෙන් ආර්ථික සාධකයක්, ඒ වගේම දේශපාලන සාධකයක්. ඉන්දු නිම්න වැසියන් මුල් කාලේ කෘෂිකාර්මික ජීවිතයක් ගෙව්වත් ඉන්දියාවට එන ආර්යයන් ඒ ස්ථානවල කුඩා පෞර රාජ්‍ය තමයි ගොඩනගා ගන්න. ඒ විශාල වශයෙන් රාජ්‍ය 800ක් විතර තිබුණා කියලා තමයි කියන්නේ. ඒවා පස්සේ කාලේ වෙනකොට කීපයක් එකතු වෙලා ඒවා 12 මහ ජනපද දක්වා ප්‍රධාන ජනපද 16ක් බවට වර්ධනය වෙනවා. 12 මහ ජනපද. අපි දන්නවා අංග මගධ කාසි කෝසල වස්ත්‍ය මත්ස්‍ය ආදී විදිහට නේද? මේ 12 මහ ජනපද. මෙන්න මේ 12 මහ ජනපද ප්‍රධාන වශයෙන් දේශපාලන මූලධර්ම දෙකක් යටතේ ක්‍රියාත්මක වුණා. එකක් ගණතන්ත්‍ර පාලනය, අනිත් එක රාජාණ්ඩු පාලනය. ගණතන්ත්‍ර පාලනය කියලා කියන්නේ සමූහ ආණ්ඩු පාලනය. විශේෂයෙන්ම ලිච්ඡවීන්ගේ විශාලාව වගේ නගර ගණතන්ත්‍ර සමූහ ආණ්ඩු පාලනයක් තිබුණා. ඒත් එක්කම මගධය, කෝසලය වගේ රටවල් රාජාණ්ඩු පාලනය යටතේ ක්‍රියාත්මක වුණා. මෙන්න මේ වගේ ප්‍රධාන දේශපාලන මූලධර්ම දෙකක් යටතේ ಭಾರತය ක්‍රියාත්මක වීම අපිට හඳුර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ 12 මහා ජනපද අතර එකිනෙක ජනපද අතර ඇති වෙනවා යුදමය වාතාවරණයක්. මොකද මේ කුඩා රාජ්‍යයන් අත්පත් කර ගැනීමේ මූල ධර්මයක් ಭಾರತයේ දේශපාලන දෘෂ්ටියේ තිබුණා. ඒක අපේ දුවල පුතාලා දන්නවා නේද? කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය වගේ දේශපාලන විද්‍යා ග්‍රන්ථවල ಭಾರතයේ උගන්වුවේ කුඩා රාජ්‍යයක් අත්පත් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ. තමන්ට වඩා බලයෙන් අඩු, යුදමය ශක්තියෙන් අඩු, ප්‍රමාණයෙන් අඩු කුඩා රාජ්‍යයක් අත්පත් කරගන්නවා. ඒතර ඒ රාජ්‍ය අත්පත් කර ගැනීම නිසා තමාගේ රාජ්‍යයේ බලය වර්ධනය වෙනවා.
ඉන් අනතුරුව ඊට වඩා බලයෙන් අඩු රාජ්‍යයක් අත්පත් කරගන්න. ඒ කියන්නේ ක්‍රමානුකූලව කුඩා රාජ්‍යයන් අත්පත් කරගෙන ඒ හොස්සේ තමන්ගේ රාජ්‍යයේ බලය වර්ධනය කරගන්න විදිය ඉන්දීය දේශපාලනයේ තිබුණු එක්තරා මූලධර්මයක්. ඒක හැඳින්වුවේ මත්ස්‍ය න්‍යාය කියලා. මත්ස්‍ය න්‍යාය කියලා කියන්නේ මාළුවාගේ න්‍යාය. මාළුවාගේ න්‍යාය තමයි තමන්ට වඩා කුඩා මාළුව ගොදුරු කර ගැනීම. ඒ මාළුව ඊට වඩා බලයෙන් වැඩි මාළුව ගොදුරු කරගන්න. ඒ මාළුවව ඊට වඩා බලයෙන් වැඩි ශක්තියෙන් වැඩි ප්‍රමාණයෙන් වැඩි මාළුව ගොදුරු කරගන්න. මෙන්න මේ න්‍යාය තමයි ಭಾರತයේ දේශපාලන දර්ශනයේ තිබුණු මූලධර්ම. අන්නේ අනුව විතරම යුදමය වාතාවරණයක් ಭಾರತයේ තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලය වෙනකොට ත්‍රිපිටක සාහිත්‍යයේ යුද්ධ ගණනාවක් තිබෙනවා. අපි විශේෂයෙන්ම ගත්තොත් එහෙම බුදුහාමුදුරන්ගේ කාලේ මගධ රාජ්‍යත් කොසල් රටත් අතර යුද්ධයන් තිබුණා. ඒත් එක්කම කොසල් රට සහ ඒත් එක්කම ශාක්‍ය ජනපදය අතර යුද්ධ තිබුණා. එතන මෙන්න මේ යුදමය වාතාවරණයත් එක්ක මේ යුදමය ශක්තිය සඳහා පුතෙකු ලැබීම නැත්තම් පිරිමි දරුවෙක් සමාජයේ ඉතාම ඉහළ තැනකට ගෙනාවා. මොකද යුදමය ශක්තිය සඳහා පුරුෂ පක්ෂය අවශ්‍ය වුණා. එතකොට සමාජයේ විසින් පිරිමියාගේ අවශ්‍යතාවයේ දැඩිව අවධාරණය කරා. ඒත් එක්කම දැඩි කෘෂිකාර්මික ජනජීවිතයක් තමයි තිබුණේ. ඒතර කෘෂි ආර්ථික ජනජීවිතය තුළ පුරුෂ ශක්තිය අවශ්‍ය වුණා ඒ කෙත්වතු අස්වද්දන්න, ඒ කෘෂි ආර්ථිකේ නගා සිටවන්න ආදී කාරණා නිසා. එතකොට පිරිමි දරුවෙකු ලැබීම තමයි ප්‍රධාන වශයෙන් මේ සමාජයේ අපේක්ෂාව වුණේ. එතකොට අපි දන්නවා කාන්තාවට ಭಾರತೀಯ සමාජයේ ඊතරම් හොඳ තැනක් ලැබුණේ නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකොට. ඒ නිසා තමයි අපිට පේන්නේ දීතු සූත්‍රයේ අපි දන්නවා සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ දීතු සූත්‍රය. විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන සූත්‍රයක් දීතු සූත්‍රය. මේ දීතු සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා කොසල් මහ රජුරවන්ට දියණියක් උපදිනවා. කෝසල මල්ලිකාවන්ට. ඒ දුවණියක් උපදුණු වෙලාවේ කොසල් මහ රජුරෝ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා ඒ ප්‍රකාශ කරද්දී ඒක කනගාටුවෙන් ප්‍රකාශ කරන්නේ දුවෙක් ඉපදීම සම්බන්ධ. කොසල් මහ රජුරවන්ට අවශ්‍ය වුණේ පුතෙක්. හැබැයි මේ දුවෙක් ඉපදීම සම්බන්ධව කනගාටුවටපත් වෙන කොසල් මහ රජුරවන්ට බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා ඒ දුවණිය මනාව පෝෂණය කරලා ආරක්ෂා කරොත් ඇය විසින් කවදා හරි දවසක රාජ්‍ය තනන්න පුළුවන් පුතුන් බිහි කරනවා. ඒතර දුවෙකුගේ වැදගත්කම දුවෙකුගේ පියෙක්ට තිබෙන වැදගත්කම බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. එතකොට පේනවා බුද්ධ කාලීන සමාජයේ දුවෙක් ඉපදීම සම්බන්ධව සමාජයේ දරපු මතේ මොන වගේද කියන එක පිළිබඳ. එතකොට පුත්‍රලාභය තමයි සමාජයේ ඉහළින්ම අගය කරේ. අන්නේ අනුව ඒ වගේ සමාජ ක්‍රමයක් යටතේ කොයි විදිහටද මේ බුද්ධ කාලීන ಭಾರತයේ කාන්තාව ස්ථානගත වෙලා තිබුණේ කියන එක පිළිබඳව අපි මේ පාඩමේදී සාකච්ඡා කරා. එතකොට වෛදික යුගය අපි දන්නා ප්‍රධාන වශයෙන් පීතෘ මූලික සමාජ ක්‍රමයක් තිබුණා. ඒතර කාන්තාවගෙන් බලාපොරොත්තු වුණු එකක් තමයි පුත්‍රලාභය. පුතෙකු ලබා දීම. ඒක ප්‍රධාන වශයෙන් කාන්තාව පුතෙකු ලබා දෙන තැනැත්තියක් විදිහට තමයි සැලකුවේ. අනිත් එක පතිකුල සංස්ථාපනය. ඒ කියන්නේ ස්වාමියා පති කියන්නේ ස්වාමියාටනේ පාළියේ. ඒතර ස්වාමියාගේ පරම්පරාව පවත්වාගෙන යමින් ස්වාමියාට අවනත වෙමින් ස්වාමියාගේ කාර්යය මනාව ඉටු කර දෙන තැනැත්තියක් විදිහටයි සැලකුවේ. එතකොට ඇගේ සමාජ අපේක්ෂා කර මූලික අවශ්‍යතාවය වුණේ ඒක. කෘෂිකාර්මික අර්ථක්‍රමයක් පැවති මෙකල පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවය සමාජයට දැඩිව දැනුණා. අපි දන්නවා දැන් ප්‍රධාන වශයෙන්ම ಭಾರತයේ මේ සොළොස් මහ ජනපද අතර විශේෂ මගධය ගත්තොත් මගධයේ කෘෂිකාර්මික වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගත රාජ්‍ය. සොළොස් මහ ජනපදවල විශාලම රාජ්‍යය තමයි මගධ රාජ්‍යය. මගධයේ බිම්බිසාර මහරජුරුව. ඒතර බිම්බිසාර මහරජුරුව මගධ රාජ්‍ය ගොඩනගලා ඒ විශාල වශයෙන් ආර්ථිකමය වශයෙන් දියුණු වෙනවා. ඊට සාපේක්ෂව දියුණු රාජ්‍ය තමයි කොසල් රට.
පසේනදී කෝසල රජුරු. එතකොට මෙන්න මේ රජවරු ආර්ථික වශයෙන් රට ගොඩනැගීමේදී ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ආර්ථික රටාවක් තමයි ඒ සඳහා යොදා ගන්න. ඒ අනුව අපි දන්නවා විශාල කෙත්වතු තිබුණා. දැන් පාලි ත්‍රිපිටක සාහිත්‍ය අපේ දුවල පුතාලා දන්නවා නේද? සූත්‍රවල විශාල වශයෙන්ම කෙත්වතු ගැන සඳහන් වෙනවා. දැන් කසීභාරද්වාජ සූත්‍රයේ එහෙම නේද බ්‍රහ්මණීන් කෙත්වතු වල වැඩ කරව බව පේන්න තියෙනවා. හැබැයි බ්‍රාහ්මණ ධර්මවලට අනුව ස්වධර්මවල බ්‍රාහ්මණින්ගේ කාර්යභාරයට අයිති උනේ නැහැ. වී වගාව නැත්තම් කෘෂිකාර්මික දිවි පෙවෙත. හැබැයි ආපත් ධර්මවල තිබුණා නේද? අපි ආපත් ධර්ම පිළිබඳ ඉගෙන ගන්නකොට බ්‍රාහ්මණීන් විසින් නේද වෛශ්‍යයන්ගේ ආපත් ධර්ම ක්‍රියාත්මක කරපු අවස්ථාව අඳුරගන්න පුළුවන් වෙන තැනක් තමයි කසීභාරද්වාජ සූත්‍රය. එතකොට කසීභාරද්වාජ වගේ බ්‍රාහ්මණීන් විශාල වශයෙන් මේ කෙත්වතු වල වැඩ කරා. ඒක බෞද්ධ සාහිත්‍යයේ විශාල වශයෙන් මේ කෙත පිළිබඳව සඳහන් වෙනවා. ඒතර කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් පැවති මේ සමාජයේ පුරුෂයාගේ කාර්යභාරය දැඩිව දැනුණු යුගයක් බවට පත් වුණා. අන්න ඒ අනුව තමයි පුරුෂයෙක් නැත්නම් පුත්‍ර ලාභය සමාජයේ ඉහළින්ම අගය කරලා තිබුණේ. ඒත් එක්කම ඍග්වේද සංහිතාවේ ඇතුළත් කරුණුවලට අනුව එකල වනිතාවගේ ස්වාධීනත්වයේ සැලකිය යුතු ප්‍රමාණයකින් පැවති බව පිළිගත හැකියි. දැන් අපි දන්නවා සංහිතා අතර පැරණිම සංහිතා මොකද්ද? ඍග්වේදය නේද? ඍග්වේදය. ඒතර ඍග්වේද සංහිතාවේ ඇතුළත් වෙන කරුණු වලට අපිට පේනවා පළවෙනිම මුල් යුගය. දැන් ඍග්වේද සංහිතාව ක්‍රියාත්මක වූ යුගය තමයි පැරණිම යුගය. ඒතකොට මේ ඍග්වේද සංහිතාව ක්‍රියාත්මක වූ යුගයේ වනිතාව නැත්නම් කාන්තාව ස්වාධීනත්වය ඉහළ මට්ටමක තිබූ බව පේනවා. ඒතකොට මේ කාන්තාවට ඉහළ සැලකිල්ලක් ඒ යුගයේ ලැබිලා තිබෙනවා නේද? දැන් අපි ගත්තොත් එහෙම ඍග්වේදයේ තිබෙනවා කාන්තාව විනෝදාස්වාදී නිරත වුණු බවට, ඒත් එක්කම යම් අධ්‍යාපනික මට්ටමක් සාක්ෂාත් කරගත්තු බවට, ඒත් එක්කම ඇය නිවසේදී යාගය පවා සිද්ධ කර බවට. දැන් යාගය කියන එක කාන්තාවට ඒ තරම් හිමි වූ දෙයක් නෙමෙයි. යාගය. මොකද ආගමික නිදහස පශ්චාත් වෛදික යුගයේදී කාන්තාව ලැබුණේ නැහැ. දැන් ප්‍රධාන වශයෙන්ම යුග දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ මොනවද යුග දෙක දුවේ පුතේ? ඍග්වෛදික යුගය. ඍග්වෛදික යුගය අනිත් එක පශ්චාත් වෛදික යුගය. පශ්චාත් වෛදික යුගය. මෙන්න මේ විදිහේ යුග දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒතර දුවේ පුතේ පැරණිම මුල් යුගය තමයි ඍග්වෛදික යුගය. මේ ඉන්න අනතුරු උදා වෙන යුගය තමයි පශ්චාත් වෛදික යුගය. එතකොට ඍග්වෛදික යුගයේ කාන්තාව සම්බන්ධව තිබූ කාන්තාවට තිබූ නිදහස සීමා වෙනවා පශ්චාත් වෛදික යුගයේ. ඍග්වෛදික යුගයේදී කාන්තාවට මනා නිදහසක් තිබුණා. ඒ අපිට පේනවා ඍග්වේදය හරහා. ඍග්වේදය හරහා. අපේ දුවල පුතාලේ මූලාශ්‍ර මතක තබා ගන්න. මේ ඍග්වෛදික යුගයේ ප්‍රධාන වශයෙන්ම අපිට මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් වෙන මූලාශ්‍රය තමයි ඍග්වේදය. ඍග්වේදය. අනිකුත් වේද ක්‍රියාත්මක වූ යුගයේ පශ්චාත් වෛදික යුගයේ විදියටයි ප්‍රධාන වශයෙන්ම සලකන්නේ. ඒතර දුවේ පුතේ මේ ඍග්වෛදික යුගය ප්‍රධාන වශයෙන්ම සමාජය දෘෂ්ටිවාදමය වශයෙන් ගත්තොත් ස්ත්‍රියට නිදහසක් තිබුණු යුගයක්. ස්ත්‍රියට යම් ආගමික නිදහසක් තිබුණා.
ඒත් එක්කම ඇයට විනෝදාස්වාදය ලැබීමට සමාජමය වශයෙන් නිදහසක් තිබුණා. ඒ වගේ ඇය යම්කිසි ස්වාධීන ලක්ෂණ නිරූපණය කරපු තැනැත්තියක් විදියට අඳුනගන්න පුළුවන්. දැන් ඍග්වේදයේ තිබෙනවා කාන්තාව මුල් කාලේ යාගයේ නිරත වූ බව. ඒ අපිට පේනවා නිවසේ කුස්සියේ ගින්න දල්වනවා. අපි දන්නවා ගින්න කියලා කියන්නේ අග්නි දෙවියෝ විදිහට තමයි සැලකුවේ. අග්නි සංස්කෘතියෙන් අග්නි කියන්නේ ගින්නටනේ. ඒතර අග්නි කියන්නේ දෙවියන්. අග්නි දෙවියන් තමයි යාගයේදී ඒ යාග ද්‍රව්‍ය දෙවියන් අතරට ගෙන යන්නේ. දැන් අපි දන්නවා යාගයේදී ගින්නට තමයි යාග ද්‍රව්‍ය දාන්නේ. ඒතකොට ඇය නිවසේ කුස්සියේදී ඒ ගිනි දල්වලා ගින්නට වී ගිතෙල් වගේ දේවල් දැමමින් යාගය සිද්ධ කරව බව ඍග්වේදය අනුව පේනවා. එතකොට ඇයට යම්කිසි ආගමික නිදහසක් ආගමික කාර්යයන්හි නිරත වීමේ අයිතියක් තිබූ බව අපිට ඍග්වේදය අනුව අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඇයට යම්කිසි නේද සමාජමය අයිතියක් සමාජමය වරප්‍රසාදයක් ආගමික අයිතියක් ආගමික කාර්යභාරයන්හි නිරත වීමේ හැකියාවක් ඍග් වෛදික යුගයේදී ඇයට තිබුණා. මේ තත්ත්වය වෙනස් වෙන්නේ දුවේ පුතේ ගොඩක්ම මේ පශ්චාත් වෛදික යුගයේ කියන කාලේ. ඒක අපි දුවල පුතලා මතක තියාගන්න. මොන යුගයේදීද? පශ්චාත් වෛදික යුගයේ. එතකොට පශ්චාත් වෛදික යුගයේදී තමයි ඒ කාන්තාවගේ නිදහස සීමා වෙන්නේ. මේ සීමා වීම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ වෙන්නේ පශ්චාත් වෛදික යුගයේදී. හොඳයි. එතකොට අපි මේ කාරණේ තේරුම් ගන්න ඕන ඍග්වේද සංහිතාවෙහි ඇතුළත් කරුණු වලට අනුව එකල වනිතාවගේ ස්වාධීනත්වයේ සැලකිය යුතු ප්‍රමාණයකින් පැවති බව පිළිගත හැකියි. ඔන්න ඒ කාරණය අපිට පැහැදිලි. මොකක්ද ඒ කියන්නේ? ඍග්වේද යුගය වෙනකොට නේද වනිතාවට ස්වාධීනත්වයක් සැලකිය යුතු ප්‍රමාණයකින් තිබුණු බව අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම ಭಾರತෙහි බහුල වශයෙන් ප්‍රචාරයට පත් වූ සති පූජාව එවත් සති වෘතය වේද යුගයේ පැවතියේ වෙනස් වූ ස්වරූපේ. මේ වේද යුගය කියලා කියන්නේ ඍග් වෛදික යුගය. අපි දන්නවා දැන් ಭಾರතයේ තිබුණු ප්‍රධාන පූජාවක් තමයි මේ සති පූජාව කියන්නේ. මොකද මේ සති පූජාව විශේෂයෙන්ම වැදගත් වුණා ಭಾರತය ඉංග්‍රීසින් ආපු යුගයේ ඉංග්‍රීසීන් විසින් තාහනම් කරපු එකක් තමයි මේ සති පූජාව. මොකද ඉන්දියාවේ මේ සති පූජාව ඊටාම අමානුෂීය පිළිවෙතක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ අපි දන්නවා කාන්තාව ස්වාමියා මිය ගියයින් පස්සේ ඒ ස්වාමියාගේ දරසෑයට පැනලා සිවිදි විහානි කරගන්න ඕන බව තමයි මේ සති පූජාවේ තිබුණු එක්තරා ලක්ෂණයක් වුණා. හැබැයි මේ සති පූජාව කියන එක ආරම්භ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඍග් වෛදික යුගයේ ඉඳලා. ඒක ඍග්වේදය තිබුණු යුගයේදී මේ සති පූජාව සිද්ධ වුණේ වෙනස්ම විදිහකට. ඒ යුගයේ සති පූජාව සිද්ධ කරේ ඒ ස්වාමියාගේ දේහය දවන චිතකයේ ඇය සැතපෙළ ඉඳලා ගිනි දැල්වීමට පෙර ඇය චිතකයෙන් නැගිටිනවා. ඉන් අනතුරුව තමයි දේහ ආදාහනය කළේ. එතකොට පේනවා ඇය සිවිදි විහානි කර ගැනීමක් එතන සිද්ධ වුණේ නැහැ. එහෙනම් ඇය ඒ චිතකය මත සැතපීලා ඉඳලා ඉන් නැගිටිනවා. හැබැයි පශ්චාත් වෛදික යුගයේදී බ්‍රාහ්මණීන් විසින් ස්ත්‍රියගේ චරිත පාරිශුද්ධිය ඉහළින්ම තැබීමේ අරමුණෙන් ස්වාමියාගේ අභාවයෙන් අනතුරුව ඇයද සිවිදි විහානි කර ගන්න ඕන කියන මතය දක්වා එක ගෙනෙනවා. එතකොට ඒ මතය ඊටාම අමානුෂීය ස්ත්‍රිය පිළිබඳ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන විශේෂයෙන්ම මානව ධර්මතා මානුෂීය ගුණයන් අභිබවා යන තැනකටපත් වෙනවා.
එතකොට අන්නේ තත්ත්වය ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පශ්චාත් වෛදික සමාජය තුළ. එතකොට මුල් කාලයේ සති පූජාව ක්‍රියාත්මක වුණේ වෙනස්ම ස්වරූපයක්. එය අපිට ඍග්වෛදික යුගයේ අඳුරගන්න පුළුවන් වෙනවා. එතකොට ඍග්වෛදික යුගයේදී ප්‍රධාන වශයෙන්ම කාන්තාව වැන්දඹුවක් බවට පත් වුණා. ඒ කියන්නේ ස්වාමියා මිය ගියයින් පස්සේ ඇයට විවාහ වීමේ අයිතිය තිබුණා. තමන් කැමති වෙන කෙනෙක් සමග විවාහ වීමේ අයිතිය තිබුණා. හැබැයි පශ්චාත් වෛදික යුගයේදී කාන්තාව ස්වාමියාගේ අභාවයෙන් පනතුරුව තමන්ගේ පුත්‍රයා යටතේ සිටිය යුතු තැනැත්තියක් විදිහට සැලකුවා. නැත්තම් තමන්ගේ සහෝදරයා යටතේ සිටිය යුතු තැනැත්තියක් බවට සැලකුවා. ඒතර මේ කාන්තාව පුරුෂාධිපත්‍යයට යටත් කළා. පුරුෂාධිපත්‍යයේ ඔස්සේ කාන්තාව සිටිය යුතු තැනැත්තියක් බවට පත් කරා. එතකොට මේ කාන්තාව සම්බන්ධ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා පශ්චාත් වෛදික යුගයේ ಭಾರತයේ. හැබැයි ඍග්වෛදික යුගයේ කාන්තාව ස්වාධීනව තමන් කැමති කෙනෙක් තෝරගෙන විවාහ වීමේ නිදහස තිබුණා. අපිට පේන විශේෂයෙන්ම මහා භාරත රාමායන වගේ ග්‍රන්ථවල උනත් ස්වයන්වර තිබුණා. ස්වයන්වරය කියලා කියන්නේ කාන්තාවට කැමති කෙනෙක් තෝරගැනීමේ නිදහස තිබුණා. ස්වයන්වරය. ඒත් එක්කම අපිට විශේෂයෙන්ම මහා කාව්‍යවල පේනවා ඒ කාන්තාවන් තමන් කැමති පුරුෂයන් සොයාගෙන ගියපු අවස්ථා තිබුණා. අර ඒ වගේ කාන්තාවට නිදහසක් තමන්ගේ විවාහය සම්බන්ධව තමන්ගේ ජීවිතය සම්බන්ධව ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒත් එක්කම මේ ඍග්වෛදික යුගයේදී කාන්තාව වේද පාඨ රචනයේ නිරත වූ බව පේන්න තියෙනවා. හැබැයි පශ්චාත් වෛදික යුගයේදී කාන්තාවට අධ්‍යාපන අයිතිය හිමි වුණා. ඇයට වේද සජ්ජායනයේ පවා තහනම් වුණා. වේද අධ්‍යයනය තහනම් වුණා. ඒතර වේද අධ්‍යයනය ඉවත් වුණාම ඇගේ අධ්‍යාපනය මොකද ප්‍රධාන වශයෙන්ම වේදය තමයි යුගයේ අධ්‍යාපන මාධ්‍ය උනේ. සංස්කෘත භාෂාව. ඒතර සංස්කෘත භාෂා මාධ්‍යයෙන් අධ්‍යයනය ඇගින් වෙන් වුණාම ඒක පුරුෂාධිපත්‍යයට තමයි අධ්‍යාපනය තිබුණේ. ඒතර කාන්තාවට අර సౌందර්යය පිළිබඳව ඒත් එක විනෝදාස්වාදයේ පිළිබඳව තිබුණු හැකියාව යටපත් කිරීම පශ්චාත් වෛදික යුගයේදී සිද්ධ වුණා. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම දුවල පුතාලා දැනගන්න ඕන මේ සති පූජාව කියන එක මුල් කාලේ ඒ විදිහටම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වෙනස්ම ස්වරූපයකින් තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වුණේ මොන යුගයේද? ඍග්වෛදික යුගය. ඍග්වෛදික යුගය. ඍග්වෛදික යුගය. ඊළඟට වේද සමාජයේ වැන්දබුවකු කාන්තාවට නැවත පුරුෂයෙකු සමග විවාහ වීමේ අයිතියද ආරක්ෂා වී තිබුණා. ඔන්න ඒක වැදගත් කාරණයක්. අපි දන්නවා පශ්චාත් වෛදික යුගයේදී වැන්දබුවක් වුණොත් ඒ කාන්තාව සමාජයේ නින්දාවට ලක්වන තැනැත්තියක් බවට පත් වුණා. අපි දන්නවා සිංහල සමාජයටත් ප්‍රධාන වශයෙන් මේක බලපාලා තිබුණා. ශ්‍රී ලංකාවෙත් වැන්දපුවක් කියන තැනැත්තියට නේද සමාජයේ විසින් එතරම් හොඳ සැලකිල්ලක් ලැබුණේ නැහැ. ඒ අධ්‍යතන සමාජයේ යම් වෙනසක් ඇති වුණත් අපේ පුරාතන සමාජ ක්‍රමයේ තුල ඒ අඳුර ගන්න පුළුවන් වෙනවා වැන්දපුව දැකීම අසුබ ලක්ෂණයක් විදිහට සිංහල සමාජයේ සැලකුවා. නේද? වැන්දපුව සුබවාදී කාරණාවලදී ඇය සහභාගී කරගත්තේ නැහැ. එතකොට ඇය දැකීමම අසුබ කාරණයක් විදිහට සැලකපු සිංහල සමාජයේ තිබුණා. එතකොට වැන්දබුව සම්බන්ධව තිබුණු දෘෂ්ටිය ඒ සමාජය තුළ තිබුණේ ඊටාම පහත් මානසික මට්ටමක. එතකොට ඒ මට්ටමෙන් මේ වේද යුගයේ ಭಾರತೀಯ සමාජයේ තිබුණු තත්වයක් තමයි විශේෂයෙන්ම ලාංකේය සමාජයටත් එන්නේ. එතකොට වැන්දබුව සම්බන්ධව විශේෂයෙන්ම මුල් යුගයේ ඇයට නැවත පුරුෂයෙක් සමග විවාහ වීමේ අයිතිය තිබුණා. ප්‍රධාන වශයෙන්ම ඇයට පුත්‍රයෙක් ලැබෙන තුරු ස්වාමියාගේ සොහොයුරා සමග සංවාසය දීමේ අයිතිය තිබිලා තියෙන වේදයේ අනුව පෙනී යනවා. එතකොට පෙනී යනවා අපිට පැහැදිලිවම වේද සමාජයේ තුල මුල් කාලයේ කාන්තාවට යම්කිසි ස්වාධීනත්වයක්, ස්වෛරී බවක්, ස්වතන්ත්‍ර බවක් තිබුණු බව.
එතකොට ඒ ක්‍රමය ක්‍රමානුකූලව අපිට පේනවා පශ්චාත් වෛදික යුගයේදී වෙනස් වීමට ලක් වෙනවා. ඒත් එක්කම වේද සමාජයේ වනිතාවට විනෝදාත්මක ජීවිතය තහනම් නොවූ බවටද සාධක හමු. පශ්චාත් වෛදික යුගයේ තමයි ඇයට විනෝදාස්වාදය වගේ දේවල් තහනම් වුණේ. ඇය නිවසේ කාර්යභාරය සිද්ධ කරන නිවසේ එක්තැනක කොටු නේද? කුටුම්බ සංරක්ෂණයට පමණක් වෙන් වූ තැනැත්තියක් බවට පත් වෙන්නේ. හැබැයි ප්‍රධාන වශයෙන්ම රිග් වෛදික යුගයේදී කාන්තා විනෝදාත්මක ක්‍රීඩාවල නිරත වූ බව පේනවා අපිට රිග්වේදය තුල. රිග්වේදය තුල ඒ වගේම අපිට බෑ උපනිෂද් වලත් පේනවා. උපනිෂද් වල ප්‍රධාන වශයෙන්ම බ්‍රාහ්මණීන් එක්ක තර්ක කරපු කාන්තාව පේනවා. ඒතකොට බ්‍රාහ්මණීන් එක්ක තර්ක කරන්න තරම් තර්ක බුද්ධියක් ඇයට ගොඩ නැගෙනවා. හැබැයි බුද්ධ කාලන ಭಾರತයේ කාන්තාව හැඳින්වුවේ ද්වංගුල පඤ්ඤා කියලා. ද්වංගුල පඤ්ඤා කියලා කියන්නේ නේද? ඇඟිලි දෙකේ නුවණ. ඒ ද්වංගුල දුව කියන්නේ දෙකයි, අඟුල කියන්නේ ඇඟිලි. ඒ ද්වංගුල පඤ්ඤා කියලා කිව්වේ නේද? ඇඟිලි දෙකේ බතයි දෙන එක විතරක් අඳුර ගන්න පුළුවන් බුද්ධියක් තිබෙන කෙනෙක්. දැන් බතයි දෙනකොට බලන්නේ නේද? බත් මුට්ටියෙන් බත් යට අරගෙන ඇඟිලි දෙකෙන් තමයි පොඩි කරලා බලන්නේ ඉදිලාද කියලා. ඒතර ඇයට පුළුවන් අන්න එච්චරයි කියන එක හැකියාව තමයි බ්‍රාහ්මණින් සැලකුවේ. ඒතර කාන්තාවට බුද්ධිය තියෙන ඔච්චරයි. ඒක ද්වංගුල පඤ්ඤා කියලා හැඳින්වුවේ. ඒතකොට කාන්තාව ප්‍රධාන වශයෙන්ම පීඩාවට පත් කරලා තිබුණා අධ්‍යාපනයේ වශයෙන්. එතකොට විනෝදාත්මක ජීවිතය ඇයට තහනම් වුණා. හැබැයි අපිට පේනවා විශේෂයෙන්ම සංස්කෘත සාහිත්‍යයේ අනුව විශේෂයෙන් වේද ග්‍රන්ථවල වගේම මහා කාව්‍යවලට අනුවත් සමහර කාන්තාවන් විශාල වශයෙන්ම දැනුමකින් පරිපූර්ණව හිටියා. ඒ වගේම විනෝදාස්වාදයේ සඳහා යම් යම් ක්‍රීඩාවල නිරත වුණා. ඒත් එක්කම නිර්මාණ සංගීතය වගේ නිර්මාණවල නිරත වුණු චරිත අපිට හම්බෙනවා. හැබැයි චරිත හම්බෙන්නේ ප්‍රධාන වශයෙන් සමාජයේ ඉහළ කුලේ. විශේෂයෙන්ම ශාස්ත්‍රීය වංශයට අයත් කාන්තාව සම්බන්ධ. ඒ අනුව අපිට පේනවා පහළ කුලයේ කාන්තාව තවත් ඊට වඩා පීඩාවට පත් වුණා. විශේෂයෙන්ම ශුද්‍ර කාන්තාව බොහෝ සෙයින් පීඩාවට පත් වූ කාන්තාවක් බවට පත් වුණා. මොකද මේ සමාජීය ස්තරායනයේ අනුව ඒ සමාජයේ කාන්තාවට හිමි වූ ස්ථානෙ වෙනස් වුණා. දැන් බ්‍රාහ්මණ කාන්තාව බැමිණියට වෙනම සමාජ තත්ත්වයක් තිබුණේ. ශාස්ත්‍රීය කාන්තාවට වෙනම තත්ත්වයක් තිබුණේ. ඒත් එක්කම වෛශ්‍ය කාන්තාවට වෙනම තත්ත්වයක් තිබුණේ. ඒත් එක්කම ශුද්‍ර කාන්තාව සමාජයේ පහළව මට්ටම නියෝජනය කළා. ඒතර අපිට පේනවා බුදුහාමුදුරන් කාලේ වෙනකොට දැන් විශාඛා සිටු දියණිය. විශාඛාව කියලා කියන්නේ මහා ධනස්කන්ධයක් තිබුණු සිටු දියණියක්. ඒතර ඇය නියෝජනය කරේ වෛශ්‍ය පෙළපත. ඒතර වෛශ්‍ය පෙළපතේ කාන්තාවක් විදිහට ඇය යම්කිසි සමාජමය වශයෙන් නිදහසක් අත්පත් කරගෙන තිබුණා. හැබැයි රජ්ජුමාලා වගේ කාන්තාව නියෝජනය කරේ සමාජයේ පහළම ස්තරයේ. ඇය නියෝජනය කරේ ශුද්‍ර පෙළපත. ඒතර රජ්ජුමාලා වගේ කාන්තාව විශාල පීඩාවකට ලක් වුණා. ඇය අන්‍යයන්ගේ බැල මෙහෙවර කරමින් පීඩාවට පත් වෙමින් නේද තමන්ගේ කායික මානසික වශයෙන් දෙපැත්තෙන්ම විශාල පීඩාවක් අත්පත් කරගත්තු කාන්තාවක් බවට පත් වුණා. ඒතර අපිට පෙනී යනවා ಭಾರತೀಯ කාන්තාව සමාජ ස්තරායනය අනුව විවිධ වශයෙන් තමයි පීඩාවට පත් වුණේ. ඒ කුල ක්‍රමය බලපෑවා ඒ සඳහා. ඒත් එක්කම වේද සමාජයේ ගෘහ පාලනය මුළුමනින්ම ඇය සතු බිය. ඒතර ගෙදර ප්‍රධානියා ගෘහ ප්‍රධානියා බවට පත් වුණේ ඇය. මොකද ගෙදර පාලනය ඇයට පැවරුවා. ඒ ඍග්වෛදික යුගයේදී. ඒතර නිවසේ සියලු කටයුතු වල වගකීම ඇය සතු වුණා. ගෙදර ස්වාමියාගේ කාර්යභාරය, දෙමව්පියන්ගේ කාර්යභාරය, දරුවන්ගේ කාර්යභාරය, නිවස පාලනය කිරීම, නිවසේ ආර්ථිකයේ සමය පවත්වාගෙන යාම, නිවසේ ආරක්ෂාව, නඩත්තුව මෙන්න මේ කියන සෑම කාරණයක්. ඇය තමයි ප්‍රධාන මෙහෙයුම් බලවේගය බවට පත් වුණේ. ඒතකොට මාතෘ මූලික සමාජ වපසරියක් තමයි මුල් කාලේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ.
එය පශ්චාත් කාලීනව පුරුෂාධිපත්‍ය ඔස්සේ පුරුෂ මූලික සමාජයක් දක්වා පරිවර්තනය වුණා. එතකොට වේද සමාජයේ වනිතාව සෑහෙන අධ්‍යාපන තත්ත්වයකින් යුක්ත වූ බවටද සාධක හමු වෙනවා. එතකොට හොඳ අධ්‍යාපන මට්ටමක් වෛදික කාන්තාවට ලැබුණා. පශ්චාත් වේද සමාජයේ කාන්තාවගේ තත්ත්වය අනුක්‍රමින් වෙනස් වූ අයුරු මානව ධර්ම ශාස්ත්‍ර, මනුස්මෘති හා මහා කාව්‍ය අනුසාරයෙන් දැකගත හැකිය. මේක ඉතාම වැදගත් කාරණයක්. පශ්චාත් වේද සමාජය ගැන තොරතුරු අපිට ප්‍රධාන වශයෙන්ම අනාවරණය කරගන්න පුළුවන් වෙන මූලාශ්‍රය මොනවද? මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් මූලාශ්‍රය විදිහට අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ එක තමයි මානව ධර්ම ශාස්ත්‍ර. මානව ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ. ඊළඟට මනුස්මෘතිය ප්‍රධාන වශයෙන් මානව ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථයත් අපි විශේෂයෙන් කතා කරන මනුස්මෘතිය. ඊළඟට මහා කාව්‍ය. සංස්කෘත මහා කාව්‍ය. ඒතර මෙන්න මේ කියන මූලාශ්‍ර අනුසාරයෙන් අපිට තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. අපේ දුවල පුතාලා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන මනුස්මෘතිය. මනුස්මෘතිය හරි වැදගත් පොතක්. මොකද මනුස්මෘතිය කියන ග්‍රන්ථය මේ ಭಾರತೀಯ සමාජ තත්ත්වය හොඳින් නිරූපණය කරන ග්‍රන්ථයක් තමයි මනුස්මෘතිය. ඒතර මනුස්මෘතිය මොන වගේ තොරතුරු තියෙන්නේ කියන එක අපි ප්‍රධාන වශයෙන් සලකා බලන්න ඕන පශ්චාත් වෛදික යුගයේ කාන්තාව සම්බන්ධව. ඒතර අපි දැන් මෙපමණ වෙලාවක් කතා කරේ ඍග් වෛදික යුගයේ කාන්තාව. හැබැයි පශ්චාත් වෛදික යුගයේදී කාන්තාවට මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තිබුණේ කියන එක පිළිබඳ තොරතුරු මනුස්මෘතියෙන් අපිට ප්‍රධාන වශයෙන් අනාවරණය කරගන්න පුළුවන් වෙනවා. බලමු. ස්ත්‍රිය පිළිබඳ බ්‍රාහ්මණ ආකල්පයේ කැටිකොට දැක්වෙන සංග්‍රහයක් වශයෙන් මනුස්මෘතියේ 9 වන අධ්‍යාය දැක්විය හැකියි. අධ්‍යාය කියන්නේ කුමක්ද? අධ්‍යාය කියන එක සංස්කෘතයෙන් යොදන්නේ පරිච්ඡේදය. නැත්තම් අපි හඳුන්වනවනේ මේ ග්‍රන්ථයක කොටස් තියෙනවනේ. අන්න ඒකට අධ්‍යාය කියලා කියනවා. ඒතකොට 9 වෙනි අධ්‍යාය. මනුස්මෘතියේ 9 වන අධ්‍යාය අපිට ප්‍රධාන වශයෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ 9 වන අධ්‍යායේ කාන්තාව ගැන මොන වගේ දෘෂ්ටියක්ද දක්වලා තිබේ. බලන්නකෝ. දිවා රාත්‍රී දෙකෙහිම ස්ත්‍රීන්ට ස්වතන්ත්‍රව හැසිරීමට පුරුෂයින් අවකාශය නොතැබිය යුතුය. ඔවුන් විෂය රසෙහි ඇලෙත් නම් ස්වාමියා වසඟෙහිම තබාගත යුතුය. ඔන්න පළවෙනි දෘෂ්ටිය. මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? බ්‍රාහ්මණීන් දිවා රාත්‍රී දෙකෙහිම ස්ත්‍රීන්ට ස්වතන්ත්‍රව හැසිරීමට, ඒ කියන්නේ තනිව හැසිරෙන්න පුරුෂයින් අවකාශය නොතැබිය යුතුය. ඔන්න ස්ත්‍රිය පිළිබඳ දක්වපු ආකල්පය. ඒතර ස්ත්‍රිය වරදේ බැඳෙනවා. ඒතර ස්ත්‍රිය පිළිබඳව ජාතක සාහිත්‍යයේ පවා පස්සේ කාලේ හැඳින්නුවේ ස්ත්‍රිය කොහොමද? චපලයි, නීචයි, පහත්, අධම විදිහෙන් හැඳින්නුවේ. ඒතර ස්ත්‍රිය කියලා කියන්නේ නිතර වරදේ බැඳෙන, අවස්ථාව අනුව ප්‍රයෝජන ගන්න තැනැත්තියක් විදිහට තමයි සැලකුවේ. ඒතකොට ස්ත්‍රිය සම්බන්ධව අපි දැන් තියෙනවනේ බ්‍රාහ්මණ මතේ නියෝජනය කරන පශ්චාත් කාලීන ග්‍රන්ථවල පවා විශේෂයෙන් ප්‍රත්‍යශතකයේ පවා නේද දක්වලා තියෙනවනේ මුඛ පද්ම අලංකාරං වාචා චන්දන සීතලං මధు තිත්‍ර ජිව්හාග්‍රේ හදේතු හලාහලං. එහෙමනේ කිව්වේ. ඒ කිව්වේ මුඛ පද්ම අලංකාර. ස්ත්‍රියගේ මුහුණ හරියට පියුමක් වගේ ලස්සනයි. වාචා චන්දන සීතලං. වචන හරියට සඳුන් වගේ සීතලයි. වාචා චන්දන සීතල. මధు තිට්ඨති ජිව්හාග්‍රේ. ජිව්හාග්‍රේ කියලා කියන්නේ දිව අග. හරියට මොන වගේද? මී පැණි වගේ, මధు වගේ. හැබැයි හෘදයේතු හලාහල. කාන්තාවගේ හදවත හලාහල විශේෂයෙන් යුක්තයි. හැබැයි කාන්තාව කියන්නේ ඔන්න වගේ තැනැත්තියක් විදිහට බ්‍රාහ්මණී සැලකුවේ නේද? ඖදුම්බර භවම් පුෂ්පං ශ්වේත වර්ණස්ය කාකයෝ මස්ය පාදයේ ජලයේ පශ්චේත් නාරි චිත්තාන විශ්වසේ. ඉතින් බමුණු කිව්වේ කුමක්ද? ඖදුම්බර භවම් පුෂ්පං.
අවදුම්බර කියලා කියන්නේ අත්තික්ක වගේ ගස්වල කවුරු හරි කිව්වොත් මල් පිපුණා කියලා ඒක පිළිගන්නලු. අත්තික්කවල මල් පිපෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි මල් පිපෙනවා කියලා කිව්වොත් එය පිළිගන්නලු. ශ්වේත වර්ණශ්‍ය කාකයෝ කපුටා සුදු පාට වුණා කියලා යමෙක් කිව්වොත් එය පිළිගන්නලු. ශ්වේත වර්ණශ්‍ය කාකයෝ මත්ස්‍ය පාදයේ ජලයේ පශ්චේත මාළුවන්ගේ පාසටහන් දිහෙහි තිබෙනවා කියලා යමෙක් කිව්වොත් එය පිළිගන්නලු. අපි දන්නවා මාළුන්ට පාසටහන් පිහිටන්නේ නැහැ දියේ. නේද? පියවර සටහන් වතුර පිහිටන්නේ නැහැනේ මාළුන්ගේ. හැබැයි කවුරු හරි කිව්වොත් මාළුන්ගේ පාසටහන් දියේ තිබෙනවා කියලා එය පිළිගන්නලු. හැබැයි නාරි චිත්තාන විශ්වසේ. හැබැයි කාන්තාව කිසිසේත් විශ්වාස කරන්න එපා. අර දේවල් සිද්ධ වුණත් කාන්තාව කියන කෙනා පිළිගත නොහැකි අවිශ්වාස කටයුතු තැනැත්තියක් විදියටයි බ්‍රහ්මණීන් සැලකුවේ. අන්න ඒ වගේ දෘෂ්ටියක් එක්ක තමයි මේ මනුස්මෘතිය වගේ ග්‍රන්ථවල කාන්තාව පිළිබඳ දක්වන්නේ. එතකොට දිවා රාත්‍රී දෙකෙහිම දැන් බලන්න මේක විශේෂ දෙයක් නේ. කියන්නේ මුළු දවසම පැය 24ම ඇයට තනිව ඉන්න දෙන්න හොඳ නැහැ. හිටියොත් මොකද වෙන්නේ? වරදෙහි බැඳෙනවා. ඒ නිසා නිතරම පුරුෂයා යටතේම තියන්න ඕනේ. ඒක ස්වාමියා වසඟේන විවාහ වෙලා ඉන්නවනම් ස්වාමිය යටතේම ස්වාමියා ළඟම තියාගන්න ඕන. එහෙම නොවුනොත් ඇය මොකද වෙන්නේ? විශේෂ රසය ඇලෙනවා. නේද? වෙන කෙනෙක් එක බැඳෙන්න පුළුවන්. එයා අවිශ්වාස කටයුතුයි. අන්න ඒ නිසා ස්ත්‍රිය අනිවාර්යයෙන්ම ස්වතන්ත්‍රව හැසිරෙන්න දෙන්න හොඳ නැහැ. තනිව ඉන්න දෙන්න හොඳ නැහැ. තනිව තීරණ ගන්න, තනිව ගමන් බිමන් යන්න, තනිව හැසිරෙන්න දෙන්න හොඳ නැහැ කියන දෘෂ්ටිය ඉදිරිපත් කරා. ඒ බ්‍රාහ්මණ දෘෂ්ටි. ඊළඟට මොකද්ද කියන්නේ? ස්ත්‍රිය බාල වයසේදී පියා විසින් ආරක්ෂා කරනු ලබන්නීය. තරුණ වයසේදී ස්වාමි පුරුෂයා විසින්ද ආරක්ෂා කරනු ලබන්නීය. ඇය කිසි විටකත් නිදහස් හැසිරීමට සුදුසු නොවන්නීය. ඔන්න ස්ත්‍රිය සම්බන්ධව දෙවෙනි දෘෂ්ටිය. කුඩා කාලේ බාල වයසේ තාත්තා විසින් ආරක්ෂා කරන්න ඕන. පියා යටතේ ඉන්න ඕන. තරුණ වයසේදී ස්වාමි පුරුෂයා විසින් ඔන්න ස්වාමිය යටතේ. ඇය කිසි විටක නිදහසේ හැසිරීමට සුදුසු නොවන්නේ. එහෙනම් ස්වාමිය මිය ගියයින් පස්සේ කවුරු යටතේද? වැඩිමහල් පුත්‍රයා යටතේ සිටිය යුතුයි. ඒතර පුරුෂාධිපත්‍යයට ඇය නතු කරලා තියෙන විදිය. ඒතර කුඩා කාලයේ පියා යටතේ ඉන්න ඕන. තරුණ වයසේදී ස්වාමිය යටතේ ඉන්න ඕන. ස්වාමිය මිය ගිය විට වැඩිමල් පුත්‍රයා යටතේ ඉන්න ඕන. ඒතකොට ස්ත්‍රිය පුරුෂයාගේ ආධිපත්‍යයට නතු කරලා තිබෙන ආකාරය. හැබැයි ඒත් එක්කම විශේෂයෙන් වැදගත් වෙන කාරණයක් තිබෙනවා. මෙන්න මේ කාරණය. ස්ත්‍රිය ගැනත් දැකපු දෘෂ්ටියක් තිබෙනවා. ඒ කොහොමද දැකලා තියෙන්නේ බලන්න. සුදුසු කල දියණිය ස්වාමියෙකුට පාවා නොදෙන පියා නින්දාවට පාත්‍ර වන්නේ. ඒ කියන්නේ නිසි වයසේදී දියණිය විවාහ කරලා දෙන්නේ නැත්තම් ඒ පියා නින්දාවට පාත්‍ර වෙනවා. බලන්න හැබැයි ස්ත්‍රිය පිළිබඳව ඒ දැකපු තවත් දෘෂ්ටියක්. දැන් අතන කුඩා කාලේ පියා යටතේ ඉන්න වගේම පියාගේ කාර්යභාරය නිසලෙස ඉෂ්ට කළ යුතුයි. ඒතර පියෙක් විදිහට ඇයව නිසි වයසේදී විවාහ කරලා දෙන්න ඕන. එහෙම නොදුන්නොත් ඒ පියා නින්දාවට පාත්‍ර වෙනවා. සුදුසු කල ඇය වෙත නොයැලෙන ස්වාමි පුරුෂයා නින්දාවට පාත්‍ර වන්න. අන්න. විවාහ වුණායින් පස්සේ ස්වාමියා නිසි කලට ඇය වෙත එන්නේ නැත්තම් ඒ ස්වාමියාත් නින්දාවට පාත්‍ර වෙනවා. ස්වාමි පුරුෂයාගේ ඇවෑමින් ඇය ආරක්ෂා නොකරන පුත්‍රයාද නින්දාවට පාත්‍ර වන්නේ. අන්න ස්වාමියාගේ අභාවයෙන් පස්සේ ඇයව ආරක්ෂා නොකරන පුත්‍රයා නින්දාවට පාත්‍ර වෙනවා. බලන්න ඒකත් හරි වැදගත් තැනක්. ඒතර අතන කිව්වා වගේම පළවෙනි පෙර ශ්ලෝකේ කිව්වේ කොහොමද? පියා යටතේ කුඩා කාලේ. ඉන්න අනතුරු තරුණ කාලේ ස්වාමිය යටතේ. ඒත් එක්කම ඒ පුරුෂයන් විසින් ඇයට කළ යුතු කාර්යභාරයක් දක්වලා තියෙනවා දෙවෙනි ශ්ලෝකේ. එහිදී කියන්නේ සුදුසු කල දියණිය ස්වාමියෙකුට පාවා නොදෙන පියක්
නින්දාවට පාත්‍ර වෙන. සුදුසු කල ඇය වෙත නොයලඹෙන ස්වාමි පුරුෂයා නින්දාවට පාත්‍ර වෙන. ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන් ඇය රක්ෂා නොකරන පුත්‍රයාද නින්දාවට පාත්‍ර වෙන. මෙන්න මේ කාර්යය හරිම වැදගත් තැනක්. ඒක අපේ දරුවෝ හරි මතක තබා ගන්න විභාගයේදී විශේෂයෙන්ම මේ ස්ත්‍රිය සම්බන්ධ දෘෂ්ටිය පිළිබඳ සාකච්ඡා කරනකොට හරි වැදගත් වෙන තැන. ඊළඟ එක බලන්න. ස්වාමි පුරුෂයා ශුක්‍ර වශයෙන් භාර්යාවගේ ගර්භගතව කලලයක් බවට පත්වී පුත්‍ර ස්වරූපයෙන් ඇයගෙන් යලි උපත ලබන්නේය. භාර්යාව ඡායා යන නම ලබන්නේ එබැවින් එහි අර්ථය ඔහු ඇයගෙන් උපන්නේ ඡායාතේ යන්නයි. ඒ කියන්නේ කුමක්ද? ස්වාමි පුරුෂයා ශුක්‍ර විදිහට භාර්යාවගේ ගර්භයට යනවා. ගිහිලා කලලයක් බවට පත් වෙනවා. එතකොට පුත්‍රයෙක් විදිහට උපදින්නේ කවුද? නැවත ස්වාමි පුරුෂයා. හරි ඒක හරි වැදගත් දෘෂ්ටියක්. බ්‍රාහ්මණ විසි ගොඩනගනවා. මොකක්ද කියන්නේ? භාර්යාවගේ ගර්භයට ශුක්‍ර විදිහට තමයි යන්නේ. කවුද? ස්වාමි පුරුෂයා. ඒ ගිහිල්ලා පුත්‍ර ස්වරූපේ පුතෙක් විදිහට උපදින්නේ කවුද? ආයි ස්වාමියා. ඒ නිසා තමයි භාර්යාවට කියන්නේ ඡායා කියලා. ඔන්න ඡායා කියලා සංස්කෘතෙන් කියනවා. ඇයට ඡායා කියලා කියන්නේ ඒකයි. එහි අර්ථය ඇයගෙන් උපන්නේ. එතකොට ස්වාමියා දෙවන වර උපදින්නේ භාර්යාවගේ. එතකොට පළමු වර ස්වාමියා උපදින්නේ මවගෙන්, දෙවෙනි වර ස්වාමියා උපදින්නේ භාර්යාවගේ පුත්‍ර ස්වරූපේ. පුතෙක්ගේ රූපයෙන් තමයි උපදින්නේ. බලන්නේ බමුණු දෘෂ්ටිය ගොඩනගපු විදිය. ඒක ඊටාම දාර්ශනික දෘෂ්ටියක් ගොඩනගලා තිබෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් ලෝකේ දාර්ශනිකින් දක්වලා තිබෙනවා. විශේෂයෙන් ಭಾರತೀಯ චින්තනී, ಭಾರತೀය දෘෂ්ටිය කොයි වගේද කියන එක පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනකොට ඒ ඊටාම වැදගත් තැනක්. ඒක ಭಾರತೀය සමාජයේ පුරුෂාධිපත්‍ය කොයි විදිහට ගොඩනැගුවේ කියන එක සම්බන්ධව වැදගත් තැනක් තමයි එතන. බිරිඳ ප්‍රසූත කරන දරුවා ඇය ආලය කරන පුරුෂයා හා සමාන වස්තුවක් වන්නේය. එබැවින් සිය දරුවන්ගේ පිරිසුදු බව රැක ගැනීම සඳහා උත්සාහයෙන් භාර්යාව ආරක්ෂා කළ ගත යුතුය. ඔන්න වැදගත් තැන. බ්‍රාහ්මණීන් පුත්‍රලාභය තමයි වැදගත් සෙල සැලකුවේ. මොකද තමන් මිය ගියයින් පස්සේ ඒ අවසන් චාරිත්‍ර ඉෂ්ට කරන්න පුතෙක් සිටිය යුතුයි. ඒ බ්‍රාහ්මණ ආගම අනුව පුතෙක් නැත්තම් ඒ චාරිත්‍ර ඉෂ්ට කරගන්න බැරුව යනවා. ඒතර පුතෙක් ලබනවා කියලා කියන්නේ බ්‍රාහ්ම ශ්‍රාව්‍යතාව. ඒ කියන්නේ මහා බ්‍රහ්මයා සමග එක්වීමේදී Hindu දහම අනුව විශේෂයෙන් බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ඒ බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව මහා බ්‍රහ්මයා හා එක්වීම ඒ බ්‍රහ්ම ශ්‍රාව්‍යතාව සඳහා ප්‍රධාන වශයෙන් පුතෙකුගේ ලැබීම වැදගත් උනා. එතකොට ඒ පුතෙක් ලැබීමට නම් ඒ බිරිඳ ආරක්ෂා කරගන්න ඕන. ඒ කියන්නේ පිරිසිදුව තමන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා. ඒතර බිරිඳ ප්‍රසූත කරන දරුවා ඇය ආලය කරන පුරුෂයා හා සමාන වස්තුවක් වන්නේ. හරි වැදගත් අවස්ථාවක්. මොකද ඒ කියන්නේ? බිරිඳ ප්‍රසූත කරන දරුවා ස්වාමියා හා සමානයි. අන්න පුරුෂයා හා සමානයි. ඉතින් ඒ අදහසනේ මෙතන මේ කිව්වේ මුලින්ම. ඒ නිසා එබැවින් සිය දරුවන්ගේ පිරිසිදු බව රැක ගැනීම සඳහා උත්සාහයෙන් භාර්යාව ආරක්ෂා කරන්න. අන්න වැදගත් තැන. භාර්යාව ආරක්ෂා කරන්න කුමක් පිණිසද? ඇය පිණිස නෙමෙයි. කුමක් පිණිසද? දරුවා පිණිස. අන්න බලන්න. දරුවක් වදන තැනැත්තියක් බවට ඇයපත් වුණා. ඇගේ කාර්යභාරය වුණේ ප්‍රධානම දේ යහපත් වූ පුත්‍රලාභයක් ලබා දීම කියන එක. ඒතර ඒ දෘෂ්ටිවාදයේ ඉඳලා තමයි මේ මතය ඒගොල්ලෝ ගොඩ නැගුවේ. භාර්යාව අර්ථ සංරක්ෂණී සහ වැය කිරීමේ යෙදවිය යුතුය. පිරිසිදු කිරීම, ධර්මානුකූලව කටයුතු කිරීම, ආහාර පිසීම සහ ගෘහ භාණ්ඩ රැක බලා ගැනීම යන කටයුතු වල යෙදවිය යුතුය.
ඔන්න ඊළඟ අවස්ථාව. නිවසේ කාර්යභාරය ඇයට පවරන්න ඕන. ඒතර භාර්යාව අර්ථ සංරක්ෂණය. අර්ථ සංරක්ෂණය කියන්නේ ආර්ථික සුරක්ෂිතතාව. අයවැය සමව පවත්වාගෙන යාම. නිවසේ ආර්ථිකය පවත්වාගෙන යන්න ඇයට දෙන්න ඕන. පිරිසිදු කිරීම. ධර්මානුකූලව කටයුතු කිරීම. ආහාර පිසීම. ගෘහ භාණ්ඩ රැක බලා ගැනීම යන කටයුතු වල යෙදවිය යුතුයි. ඔන්න බිරිඳට නිවසේ වගකීම් පැවරිය යුතු බව දක්වලා තිබෙනවා. කීකරු සේවකයින් සමග ගේ තුල තැබූ පමණින් ස්ත්‍රිය හොඳින් ආරක්ෂා නොවෙති. තමාම රැකෙන්නෝ සුරක්ෂිත වූ වෙති. ඔන්න වැදගත් අවස්ථාව. ඒ කියන්නේ මොකද්ද? ගෙදර කීකරු සේවකයන් එක්ක. ඒ කියන්නේ Tamanට යටහත් පහත් සේවකයන් එක්ක ගෙදර ස්ත්‍රිය හොඳින් තිබ්බ කියලා ආරක්ෂා වෙන්නේ නැහැ. අන්න. එහෙම තිබ්බ කියලා ස්ත්‍රිය ආරක්ෂා කරන්න බෑ. එහෙනම් තමාම රකින්න ඕන. ඒතර ස්ත්‍රිය කියන කෙනා නේද ආරක්ෂා කරන ලීසි කෙනෙක් නෙමෙයි විදිහට දක්වලා තිබෙන්නේ. ඒතර ඇය නිතරම වැරදේ පැටලෙන කෙනෙක් විදිහට හඳුන්වලා තියෙන බ්‍රාහ්මණ මතය අනුව. මත්පැන් පානය, දුර්ජනාශ්‍රය, ස්වාමියාගෙන් වෙන්ව වාසය කිරීම. දේශටනය, අකල් නින්ද සහ අනුන්ගේ ගෙවල වාසය යන මේ කරුණු 6 ස්ත්‍රීන්ගේ දූෂණයට හේතු වේ. ඔන්න ස්ත්‍රියගේ පිරිහීමට හේතු වෙන කරුණු 6ක් දක්වලා තියෙනවා. ස්ත්‍රියගේ පිරිහීමට හේතු වෙන කරුණු මොනවද? මත්පැන් පානය. මත්පැන් පානය ස්ත්‍රියගේ පිරිහීමට හේතු වෙන. දුර්ජනාශ්‍රය. අයහපත් නේද පාප මිත්‍රයන් නේද පංච දුෂ්චරිතයේ යෙදෙන අය ආශ්‍රය. ස්වාමියාගෙන් වෙන්ව වාසය කිරීම. ස්වාමියාගෙන් වෙන් වෙලා වාසය කිරීම. දේශටනය. දේශටනය කියලා කියන්නේ නේද රට රටවල ඇවිදින එක. විදේශ ගමන් බිමන් යන එක. ඒතකොට ඇයට ඒවත් තහනම් වුණා. ඉතින් ස්වාමියාගෙන් වෙන්ව වාසය කරන කෙනෙක් ස්ත්‍රියකට තනිව වාසය කරන්න බෑ. තනිව ගෘහයක් තුල සුව කැමැත්ත අනුව ස්වාභිමතය අනුව තනිව වාසය කිරීමේ අයිතිය ඇයට නැහැ. එහෙනම් දේශටනයක් නැහැ. විදේශ ගමන් බිමන් යන්න, රටතොට බලන්න, ලෝකයේ විස්තර දැනගන්න නේද? ඇවිදිමින් මේ ගත කිරීමත් ඇයට පිරිහීමට හේතුවක් විදිහට දක්වලා තියෙනවා. අකල් නින්ද. ඒත් එක්කම අනුන්ගේ ගෙවල වාසය, තමන්ගේ නොවන නිවසක වාසය කිරීම නේද? ඒකත් ඇගේ පිරිහීමට හේතු වෙන කරුණු 6ක් විදිහට දක්වලා තියෙනවා. ස්ත්‍රීන්ගේ දූෂණයට. ස්ත්‍රීන්ගේ දූෂණයට හේතු වෙන කරුණු විදිහට දක්වලා තිබෙනවා. ඊළඟ එක බලන්න. ස්ත්‍රීහු රූපය ගැන නොතකති. වයස ගැනද සැලකිලිමත් නොවෙති. පුරුෂයෙකු වීම පමණක් මොවුන්ට සෑහෙන්නේය. ඔහු රූපියාට මෙන්ම විරූපියාට දවනති. බලන්න ස්ත්‍රී පිළිබඳව දක්වපු වැරදි දෘෂ්ටියක්. මොකද මේ කියන්නේ? ස්ත්‍රීහු රූපය ගැන නොතකති. ඒ කියන්නේ ස්ත්‍රියට ලස්සන කෙනෙක්ද, කැත කෙනෙක්ද, රූපී කෙනෙක්ද, විරූපී කෙනෙක්ද, අතපය තියෙන කෙනෙක්ද, අතපය කැඩිච්ච කෙනෙක්ද, අතපය නැති කෙනෙක්ද කියලා අදාළ නැහැ. ස්ත්‍රිය රූපය ගැන නොතකති. රූපය ගැන හිතන්නේ නැහැ. ඇයට රූපය වැදගත් උනේ නැහැ. වයස ගැනද සැලකිලිමත් නොවෙති. ඇයට වයස වැදකුත් නැහැ. කුඩා කෙනෙක්ද, වැඩිමල් කෙනෙක්ද, මහලු කෙනෙක්ද, වයසක කෙනෙක්ද ඒව අදාළ නැහැ. පුරුෂයෙකු වීම පමණක්ම ඔවුන්ට සෑහෙන්නේ. ඒතකොට ස්ත්‍රියට යම් පුරුෂයෙක් වයසක කෙනෙක්ද, තරුණ කෙනෙක්ද, කුඩා කෙනෙක්ද, බාල කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම ලස්සන කෙනෙක්ද, කැත කෙනෙක්ද, අතපය තියෙන කෙනෙක්ද කියලා අදාළ වෙන්නේත් නැහැ. ඇයට අදාළ වෙන්නේ පුරුෂයෙක් වීම පමණයි. ඒතර ඕනම පිරිමියෙක් එක්ක එකතු වෙන්න ඇය කැමති වෙනවා. ඔහු රූපියාට මෙන්ම විරූපියාට දවනත වෙනවා. රූපේ තියෙන කෙනාට මෙන්ම රූපේ නැති කෙනාට පවාවනත වෙනවා. ඒතර ස්ත්‍රිය ඒ තරම චපලයි පහත් කියන අදහස තමයි මේ කියන්නේ. ඒතර ස්ත්‍රියට නේද
වයසක කෙනෙක්ද තරුණ කෙනෙක්ද මහලු කෙනෙක්ද කියලා අදාළ නැහැ. විශේෂයෙන් ජාතක පොතේ. ජාතක පොතේ ජාතක කතා ගණනාවක් තියෙනවා මේ සම්බන්ධ ජාතක වස්තු නේද? අපි දන්නවා ජාතක පොතේ නේද? අවුරුදු 80ක කාන්තාවක් තරුණයෙක් එක්ක ආද වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ ඒ කාන්තාවකට ඒ පුරුෂයාගේ වයස අදාළ වෙන්නේ නැහැ. රූපී බව අදාළ වෙන්නේ නැහැ. තව ජාතක කතාවක තිබෙනවා නේද? එක රාජ බිසවක් නේද? කොරෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න අවස්ථා. ඒතකොට ඒ වගේ රූපී බව, විරූපී බව වගේ දේවල් අදාළ වුණේ නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. ඔහු කොතෙක් ආරක්ෂා කළත් පුරුෂයන් කෙරෙහි වන කාමුකත්වය, චපල බව හා නිසර්ග දයා විරහිත බව නිසා සිය ස්වාමි පුරුෂයාට ලැබි නොවන්නාහ. ඔන්න අවසාන දෘෂ්ටිය. මොකක්ද ඒ කියන්නේ? මේ ඔක්කොම කරලා ඇය ආරක්ෂා කරා. පුරුෂයන් කෙරෙහි වන කාමුකත්වය, පුරුෂයන් කෙරෙහි ඇය තුළ තියෙන කාමුකත්වය, චපල බව හා නිසර්ග දයා විරහිත බව, කරුණාව දයාවෙන් විරහිත බව සිය ස්වාමි පුරුෂයාට ලැබි නොවන්නාහ. කොතරම් ආරක්ෂා කරත් ඇය කවදාවත් තමන්ගේ ස්වාමි පුරුෂයාට ලැබිවන්නේ නැහැ. ඔන්න අවසාන බමුණු දෘෂ්ටිය ස්ත්‍රිය පිළිබඳව ගොඩනගපු. ඒතර මෙන්න මේ වගේ දෘෂ්ටියක් තමයි ಭಾರತයේ ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ වෙනකොට ස්ත්‍රිය පිළිබඳව ගොඩනගලා තිබුණා. එතකොට මෙන්න මේ ආකල්පත් වලට අනුකූලව තමයි ಭಾರತೀಯ සමාජයේ ස්ත්‍රිය පිළිබඳව ඔවුන් දක්වපු අදහස් ගොනු. ස්ත්‍රිය පිළිබඳ බමුණන් දැරූ ආකල්පය මනුස්මෘතියේ සඳහන් මේ ප්‍රකාශ වලින් පැහැදිලිව දැක්වේ. එතකොට බ්‍රාහ්මණයින් ස්ත්‍රිය පිළිබඳ මොන වගේ දෘෂ්ටියක්ද අනුගමනය කරේ? ඇගේ චර්යා ධර්ම පද්ධතිය පිළිබඳව, ඇගේ චින්තන ධාරාව පිළිබඳ, සිතුවිලි පිළිබඳව, ඇගේ හැසිරීම පිළිබඳව බමුණන් දරපු දෘෂ්ටිය තමයි ඒ තුලින් අපිට අනාවරණය වුණේ. ස්වකීය පාරිශුද්ධිය ආධිපත්‍ය ස්ථාපනය කර ගැනීමට ස්ත්‍රිය පිළිබඳව කළ මේ චින්තනය සමස්ත ಭಾರತೀಯ සමාජය පුරාම ව්‍යාප්ත වී. එතකොට ස්ත්‍රිය පිළිබඳව ಭಾರತೀಯ චින්තනය තමයි අපිට මේ තුලින් පේන්නේ. එතකොට ස්ත්‍රිය පිළිබඳව දරපු හැඟීම. එතකොට ස්ත්‍රිය පිළිබඳව දරපු හැඟීමත් එක්ක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩනැගෙන්නේ. ශ්‍රමණ සම්ප්‍රදාය. ඒතකොට ශ්‍රමණ සම්ප්‍රදාය ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ සම්ප්‍රදාය, නිගණ්ඨ ජෛන මහාවීරගේ ජෛන ශාසනය, අචේලකයෝ, පරිබ්‍රාජකයෝ වගේ විවිධ විශේෂ මක්කලි ගෝසාල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත වගේ ශාස්ත්‍රූවරු. ඒතකොට මෙන්න මේ විදිහට මේ සමස්ත ශ්‍රමණ සම්ප්‍රදායම මේ ස්ත්‍රිය පිළිබඳව දරපු දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරා. ඒතර බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් ප්‍රධාන ධාරා වූ බ්‍රාහ්මණ සම්ප්‍රදාය ස්ත්‍රිය පිළිබඳව දරපු මේ ආචීර්ණ කල්පික සාම්ප්‍රදායානුගත මේ දෘෂ්ටිවාදය ප්‍රතික්ෂේප කළා. බමුණු සමාජයේ කාන්තාවන්ගෙන් අපේක්ෂා කළ ප්‍රථම කාර්ය දරුවෙකු ලබා දීමයි. ඔන්න බමුණු සමාජයේ කාන්තාවන්ගෙන් අපේක්ෂා කරපු ප්‍රධාන කාර්ය උනේ කුමක්ද? දරුවෙකු ලබා දීම. මනුස්මෘතියේ මතු දැක්වෙන ප්‍රකාශ වලින් මේ බව මැනවින් ප්‍රකට වෙනවා. මනුස්මෘතිය අනුව තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඔන්න බලන්න මනුස්මෘතිය තියෙන්නේ කොහොමද කියලා. දාරකෝප්පත්තියට හේතු වූද මහා භාග්‍ය වූද පූජාහාර්ය වූද ගෘහයේ දීප්තියට හේතු වූද ස්ත්‍රියද සහ ශ්‍රී කාන්තාව අතර වෙනසක් නැති. ඔන්න හරි වැදගත් තැනක් කියන. දාරකෝප්පත්තියට හේතු වූද. දාරකෝප්පත්තිය කියන්නේ දරුවෙක්ගේ උපතට. දාරකෝප්පත්තිය. මහා භාග්‍ය වූද පූජාහාර්ය වූද ගෘහයේ දීප්තියට හේතු වූද ස්ත්‍රියද සහ ශ්‍රී කාන්තාව. ශ්‍රී කාන්තාව කියන්නේ සිරිකත කියලා කියන්නේ. නේද? සිරිකත. සිරිකත කියන්නේ ශ්‍රී කාන්තාව.
ඒක යහපත උදා කරන තැනැත්තිය. සිරිකත. දැන් ලක්ෂ්මි කියලා කියන්නේ තියෙන සිරිකතට නේද? එතකොට ශ්‍රීකාන්තා සහ ස්ත්‍රී අතර වෙනසක් නැහැ කියලාත් කියන. බලන්න හරි වැදගත් වෙන. අරම කියලා මෙහෙමත් කියනවා. ඒ කියන්නේ දරුවෙක් ලබා දෙන නිසා ඇය ශ්‍රීකාන්තාව හා සමානයි. ඒක දරුවෙක් ලබා දෙනවා කියලා කියන්නේ මොනවද? සියලු භාග්‍ය ලබා දෙනවා. මොකද ස්වාමියා නැවත උපදින්නේ ඇයගේ කුසින්. දරුවෙක් ලෙස. එතකොට ආගමික කාර්යයන් සිද්ධ කරගන්න දරුවෙක් ලැබීම පුතෙක් ලැබීම වැදගත්. එතකොට පුතෙක් ලබා දෙන නිසා ශ්‍රීකාන්තාව වෙනවා. ගෘහයේ දීප්තියට හේතු වෙනවා. නිවසේ ආලෝකය වෙනවා. ගෙදර පහනක් බවට පත් වෙනවා කියන අදහසයි ඒ කියන්නේ. දරුවන්ගේ උපතද දරුවන් රැකබලා ගැනීමද මිනිසාගේ දෛනික ජීවිතයේද ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ස්ත්‍රිය හේතු කොටගෙන පවතී. අන්න එකත් හරි වැදගත් යන. ඒ කියන්නේ මොකද්ද? දරුවන්ගේ උපත. දරුවන් රැකබලා ගැනීම. මිනිසාගේ දෛනික ජීවිතය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ස්ත්‍රිය හේතු කොටගෙන පවතී. බමුණෝ කියනවා ස්ත්‍රිය නිසා තමයි මෙන්න මේ දේවල් පවතින්නේ. මොනවද? දරුවන් ඉපදීම. දරුවෝ රැක ගැනීම. දැන් අම්මා කෙනෙක් වුණාම මේ දරුවෝ ආරක්ෂා කරනවා. කවල පොළ පෝෂණය කරලා ආරක්ෂා කරලා බලා ගන්න. ඒත් එක්ක මිනිසාගේ දෛනික ජීවිතය පුරුෂයාගේ වෙන්න පුළුවන්, දරුවන්ගේ වෙන්න පුළුවන්, දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්, නිවසේ සියලු දෙනාගේම දෛනික ජීවිතය රඳා පවතින ඇය මත. ඇය උදෙන්ම නැගිටලා ඒ රැකී ආරක්ෂා වලට යන ස්වාමියාට අවශ්‍ය කරන දේවල් පහසුකම් සපයලා, ආහාර පාන පිළියෙල කරලා, ඇඳුම් පිළියෙල කරලා නේද? විවිධ කාර්යභාරයක් ඇය සිද්ධ කරලා දෙනවා. ඒතකොට දෛනික ජීවිතේ අවදි වීමේ සිට නිින්දට යන තුරු ඒ කාර්යභාරයන් වල සෑම දිනාටම දායකත්වය ලබා දෙන්නේ කවුද? ඇය. ස්ත්‍රී. ඒතකොට ස්ත්‍රිය නිසා තමයි පුරුෂයාගේ දෛනික ජීවිතය පවතින්නේ කියන අදහස. දරුවන් ධර්මක්‍රියා විශ්වාසවන්ත සේවය උත්තරීතර ලිංගික තෘප්තිය හා සොකීය ස්වර්ගයේද යන මේ සියල්ල භාර්යාව කිරීම රඳා පවතී. ඔන්න ස්වාමියාගේ අවශ්‍යතා තියෙන ඇය තුල. දරුවන් ලබා ගැනීම තමයි ප්‍රධාන අවශ්‍යතාවය උනේ. ධර්මක්‍රියා යහපත් ධර්මමය ක්‍රියා විශ්වාසවන්ත සේවය උත්තරීතර ලිංගික තෘප්තිය සොකීය ස්වර්ගය තමන්ගේ නිවන කියන එක විමුක්තිය. සොකීය ස්වර්ගය කියලා කියන්නේ විමුක්තිය. බ්‍රාහ්මණ මතය අනුව නම් නේද? ස්වර්ගය, සොකීය ස්වර්ගය යන මේ සියල්ල භාර්යාව කෙරෙහිම රඳා පවතින්නේ. හරි වැදගත් අවස්ථාවක් ඒ. ඒතකොට මෙන්න මේ වගේ දෘෂ්ටිවාදයක් තමයි බ්‍රාහ්මණීන් කාන්තාව පිළිබඳ දැක්වුවේ. ඊළඟට දාරකෝපපත්ති කාන්තාවන්ගෙන් අපේක්ෂිත ප්‍රධාන කාර්ය වශයෙන් සලකමින් ඇයගෙන් අසීමිත චරිත පාරිශුද්ධියක් අපේක්ෂා කළ. අසීමිත චරිත පාරිශුද්ධියක් අපේක්ෂා කළ. දාරකෝපපත්තිය තමයි කාන්තාවගේ ප්‍රධාන කාර්යය වුණේ. ඒතර දරුවෙක් ලබා දීම නිසා ඇයගෙන් ප්‍රධාන වශයෙන් අසීමිත චරිත පාරිශුද්ධියක් අපේක්ෂා කළා. ඒක අපි කියවා පතිවත කියලා නේද? ඒතර පතිවත කියන එක කාන්තාවගෙන් විශේෂයෙන්ම අපේක්ෂා කරපු කාරණයක් බවට පත් වුණා. මානව ධර්ම ශාස්ත්‍ර සම්පාදනය වන කාලය වන විට බමුණන් විසින් කාන්තාව යනු පුතෙකු ලබා දිය යුතු ජීවියෙකුගේ තත්වයට පහතිලා ඇත. ඉතින් අපිට මේ කාරණා වලින් පෙනී යන්නේ මේ මානව ධර්ම ශාස්ත්‍ර විශේෂ මනුස්මෘතිය වගේ ග්‍රන්ථ සම්පාදනය වෙන කාලය වෙනකොට බමුණෝ කාන්තාව යනු පුතෙකු ලබා දෙන ජීවියෙක් කියන මට්ටමට ඇගේ මට්ටම පහත හෙළලා තිබුණා. ඍග්වේද සමාජයේ ඇය සතුව පැවති සහනශීලී සමාජ රටාව මුළුමනින්ම සිඳ බිඳ දමා ඇය නිවසේ වහලියක බඳු තත්ත්වයකට පහත හෙළා ඇත. එතකොට ඍග්වේද සමාජයේ ඍග්වේදයේ පැවතුණු සමාජයේ ඇය සතුව පැවති සහනශීලී සමාජ රටා. ඇය සතුව තිබුණු ඒ නිදහස් බව,
නේද? නිවහල් බව, ස්වාධීන බව, ස්වෛරී බව කියන දේවල් මුළුමනින්ම සිඳ බිඳ දමලා ඇය නිවසේ වහලියක් කියන තත්වයට ගෙනල්ලා තිබුණා. ඒ තත්වය දක්වා පහත හෙළලා තිබුණා. එතකොට පේනවා ඍග්වේද සමාජයට වඩා වෙනස්ම තැනක තමයි පශ්චාත් වෛදික යුගයේ කාන්තාවට ඒ තැන ස්ථානගත කරලා තිබුණේ. එතකොට වනිතාවක් විදිහට, මවක් විදිහට, බිරිඳක් විදිහට, දියණියක් විදිහට ඇය සමාජයේ විශාල වශයෙන් මේ සමාජ ස්තරායනය යටතේ විශාල පීඩාවකට පත් වුණා. ඒ ප්‍රධාන වශයෙන්ම සිද්ධුනේ පශ්චාත් වෛදික යුගය වන විට. ඒ ඍග්වෛදික යුගයේදී ඇයට යම්කිසි සානශීලී බවක් ಭಾರತೀಯ සමාජයේ උදා වෙලා තිබුණා. මෙන්න මේ සමාජ මට්ටම පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ දුවේ පුතේ. බුදුහාමුදුරුව පහළ වෙන සමාජයේ බුදුහාමුදුරුව කාන්තාව කෙරෙහි ලබා දෙන ඒ සහනශීලී බව, ආගමික විමුක්තිය, ආගමික නිදහස සෑම කාන්තාවක්ම උත්තරීතර කාන්තාවක් විදියට බුදුදහම උසවා තබන ස්ථානයේ කාන්තාව පුරුෂයා හා සමාන ශක්තියින්ගෙන් යුක්ත, විභවයන්ගෙන් යුක්ත පරිපූර්ණ තැනැත්තියක් ලෙස දක්වා තිබීම. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස වර්ගීකරණය කරනකොට ඒ අතර භික්ෂුණී උපාසිකාවක් වශයෙන් ඇයට අවශ්‍ය කරන සමතැන ලබා දී තිබෙනවා. නිසි තැන ලබා දී තිබෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන් හරි අඩක්ම නියෝජනය කරන්නේ කාන්තාව. අපි දන්නවා භික්ෂුණියක් ලෙසත් උපාසිකාවක් ලෙසත් බුද්ධ ශාසනයේ ඇයට විශාල තැනක් ලැබුණා. භික්ෂූන් වහන්සේලාට ලැබුණා මෙන් 80 මහා ශ්‍රාවකීන් අතර තනතුරු භික්ෂුණීන් වහන්සේලාටත් ලැබුණා. තිර රාත්‍රාඥ භික්ෂුණීන් අතර අගතනතුරු, විනයදර භික්ෂුණීන් අතර අගතනතුරු, 이르දිමතුන් අතර අගතනතුරු ආදී විදියට භික්ෂුණීන් වහන්සේලා තුලත් ඒ හැකියාව, ඒ නිපුණතාව, පරිපූර්ණතාවන් සහිත භික්ෂුණීන් වහන්සේලාට ඒ අවශ්‍ය කරන ශක්තියින් ලැබුණා. ඒ ලැබුණි මෙන්න මේ වගේ සමාජ වාතාවරණයක් යටතේ කියන එකයි අපි ඉගෙන ගන්න. එතකොට බුද්ධ කාලීන ಭಾರತයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට කාන්තාව පිළිබඳ දරපු දෘෂ්ටිය, ඒ අදහස මොන වගේද කියන එක පිළිබඳ අපි දැනගන්න ඕන වෙන්නේ දුවේ පුතේ. බුදුහාමුදුරුවෝ කාන්තාවට ලබා දෙන විමුක්තිය කොයි වගේද කියන එක තේරුම් ගන්න. මෙන්න මේ වගේ සමාජ වපසරියක් තුල තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනය කියන එක පිහිටුවන්නේ. අන්න මේ වගේ වාතාවරණයක් තුල තමයි තේරී ගාථා පාළිය ගොඩ නැගෙන්නේ. තේරී ගාථා පාළිය. කුද්දක නිකායේ තේරී ගාථා පාළිය. ඒතර මේ තේරී ගාථා පාළිය කියවනකොට පේනවා ಭಾರತයේ කාන්තාව කොයිතරම්නම් කායික මානසික වශයෙන් පීඩාවන්ට ලක් වූ ස්ත්‍රීන් ලෙසද ජීවත් වුණේ කියන එක. අන්න ඒ වගේ සමාජමය වශයෙන් පීඩාවටපත් වූ කාන්තාවන්ට අවශ්‍ය කරන විමුක්ති දායාදය තමයි බුදුදහම තුළින් ලැබෙන්නේ. ඒ කොයි ආකාරයට ලැබුණි කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ අද මේ පාඩමට අදාළව අභ්‍යාස ප්‍රශ්න අපේ දුවල පුතාලා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන. අපි අද සාකච්ඡා කරපු පාඩමට අදාළව මේ අභ්‍යාස ප්‍රශ්න සටහන් කරගෙන මේවට පිළිතුරු සැපීම හරි වැදගත්. මොකද දැන් දහම් පාසල් අවසාන ශ්‍රේණී ඉගෙනුම ලබන අපේ දුවල පුතාලා විභාගයට අවශ්‍ය කරන ඉලක්කගත ප්‍රශ්නවලට සූදානම් වෙන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ. බ්‍රාහ්මණ සමාජය තුල කාන්තාවට නිසිතැන හිමි නොවුණු බව සනාථ කරයි. දෙවෙනි ප්‍රශ්නය මානව ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් වන ස්ත්‍රිය පිළිබඳ ආකල්පය පෙන්වා දෙන්න. 3. ස්ත්‍රිය හා ಭಾರತೀಯ අධ්‍යාපනය යන ශීර්ෂය යටතේ ලිපියක් සම්පාදනය කරයි. හොඳයි. අපි බලමු මේ ප්‍රශ්නවලට අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. බලන්න දුවේ පුතේ පළවෙනි ප්‍රශ්නේ. බ්‍රාහ්මණ සමාජය තුල
කාන්තාවට නිසිතැන හිමි නොවුණු බව සනාථ කරයි. එතකොට අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට බ්‍රාහ්මණ සමාජය තුල කාන්තාවට නිසිතැන හිමි නොවුණු බව ඒක පෙන්වන්න නම් අපි කොහොමද පළවෙනිම තොරතුරු ගොනු කරන්න ඕන නේද? ඍග් වෛදික යුගයේ කාන්තාව පිළිබඳ හැඳින්වීම කෙටියෙන් ගන්න. ඒත් එකම පශ්චාත් වෛදික යුගය. එතකොට ඍග් වෛදික යුගය හා පශ්චාත් වෛදික යුගය කියන මෙන්න මේ යුග දෙක තුල කාන්තාවට හිමි වූ තත්ත්ව දෙවිධයක්. දෙවිධයක් කියන්නේ ඍග් වෛදික යුගයේ ටිකක් සහනශීලී බව තිබුණා. පශ්චාත් වෛදික යුගයට වඩා නේද? එතකොට මේ ඍග් වෛදික යුගයේ තිබුණ සහනශීලී බවක් නැතුව යනවා පශ්චාත් වෛදික යුගයේදී මේ බ්‍රාහ්මණ සමාජය තුල. එතකොට මේ සමාජයේ කාන්තාවගෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු කාරණේ උනේ එකම එක දෙයයි. ඒ මොකද්ද? පුත්‍රලාභය. පුතෙකු ලබා දීම. ඔච්චරයි. එතකොට පුත්‍රලාභය ලබා දෙන තැනැත්තියක් බවට ඇය පත් කරා. එතකොට කාන්තාව නේද? නිසර්ගයෙන්ම පහත්, චපල, නීච ආදී විදිහට සැලකුවා. ඒක තමයි අපේ ජාතක සාහිත්‍යෙත් පේන්නේ. ජාතක පොතේ ජාතක කතාවලත් ඒක පේනවා. ජාතක සාහිත්‍ය තුල. ජාතක සාහිත්‍ය තුලත් ඒක අපිට පේනවා. එතකොට බ්‍රාහ්මණින් කොහොමද හැඳින්නුවේ? නේද? ඖදුම්බර භවම් පුෂ්පං ශේත වර්ණස්ස කාකයෝ මස්සපාදී ජලයේ පශ්චේත් නාරි චිත්තාන විශ්වශේත් නේද? ඒ කිව්වේ ඖදුම්බර භවම් පුෂ්පං නේද? උදුම්මේ අපි දන්න අත්තික්කවල මල් පිපෙන්නේ ශේත වර්ණස්ස කාකයෝ කළු කපුට සුදු වෙන්නේ නැහැ. මස්සපාදී ජලයේ පශ්චේත් දිය මතු පිට මාළුන්ගේ පාසටහන් පිහිටන්නේ. හැබැයි නාරි චිත්තාන විශ්වසේත් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රිය විශ්වාස කරන්න එපා කියන අදහස. ඒත් එක්කම නේද? මුඛපද්ම අලංකාරං වාචා චන්දන සීතලං මදු තිට්ඨති ජිව්හාග්‍රේ හද හේතු හලාහල. අනිත් වගේ ශ්ලෝක අපේ දුවල පුතාලා මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ භාවිත කරමින් බ්‍රාහ්මණ සමාජයේ විශේෂයෙන් මනුස්මෘතිය වගේ ග්‍රන්ථවල කොයි වගේ දෘෂ්ටියක්ද මේ කාන්තාව පිළිබඳ දැක්කුවේ? ඒ මනුස්මෘතිය වගේ පොතපතෙහි කාන්තාව පිළිබඳ දක්වා තිබෙන අදහසුත් මේකට එකතු කරගන්න. අන්න ඒ ටික ඔක්කොම එකතු කරගත්තාම අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්. මේ බ්‍රාහ්මණ සමාජය තුල කාන්තාවට නිසිතැන හිමි නොවූ බවට සාධක ගෙනහැර දක්වන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර දුවල පුතාලා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට ඒ කරුණු සියල්ල එකට එකතු කරගන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි කොහොමද පිළිතුරු ලියන්නේ බලමු. මානව ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් වන ස්ත්‍රිය පිළිබඳ ආකල්පය පෙන්වා. එතකොට මේ ප්‍රශ්නේ පිළිතුරු ලියනකොට කෙලින්ම ප්‍රවේශ වෙන්න පුළුවන් ප්‍රශ්නෙට ප්‍රවේශ වෙලා මානව ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ ප්‍රධාන වශයෙන් මෙහිදී ගන්නේ මොකද? මනුස්මෘතිය. මනුස්මෘති භගවත් ගීතා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. විශේෂයෙන් ප්‍රධාන වශයෙන් මනුස්මෘතිය ගන්න පුළුවන්. ඒතර මනුස්මෘතිය කියන ග්‍රන්ථයේ ස්ත්‍රිය පිළිබඳ ආකල්පය කොහොමද? ඒතර අපි සාකච්ඡා කරා මේ දක්වාම මෙන්න මේ කරුණු ටික අපේ දුවල පුතාලා මේකට එකතු කරගන්න. ස්ත්‍රිය පිළිබඳ දක්වපු මනුස්මෘතිය ආකල්ප. එතකොට අපිට එහිදී ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ටික ගන්න. මේ මනුස්මෘතියේ තියෙන කාරණානේ ප්‍රධාන වශයෙන් 9 වෙනි අධ්‍යාය 9 වෙනි පරිච්ඡේදය. දිවා රාත්‍රී දෙකෙහිම ස්ත්‍රීන්ට ස්වතන්ත්‍රව හැසිරීමට පුරුෂයින් අවකාශ නොතැබිය යුතුය. ඔවුන් විශේෂ රසයේ ඇලෙත්නම් ස්වාමියා වසඟෙහිම තබාගත යුතුය. ඔන්නේ පළවෙනි කාරණේ ගත්ත. මේ ශ්ලෝකවල අර්ථ තියෙයි. ඒතකොට මේ ශ්ලෝකවල අර්ථ අරගෙන මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒතකොට ස්ත්‍රී සම්බන්ධ දෘෂ්ටිය කොහොමද? ඊළඟට ස්ත්‍රිය බාල වයසේදී පියා විසින් ආරක්ෂා කරනු ලබන්නේ තරුණ වයසේදී ස්වාමි පුරුෂයා විසින්ද ආරක්ෂා කරනු ලබන්නීය. ඇය කිසි විටකත් නිදහස්ව හැසිරීමට සුදුසු නොවන්නේ. ඒතකොට ස්ත්‍රිය පුරුෂාධිපත්‍යයට යටත් කරේ කොහොමද කියන එක මේ ශ්ලෝකේ තියෙනවා. හරි. ඒතකොට දුවේ පුතේ
මේ දෙවෙනි කාර්ය විදිහට අපිට ගන්න සුදුසු කල දියණිය ස්වාමියෙකුට පාවා නොදෙන පියා නින්දාවට පාත්‍ර වන්නේ. සුදුසු කල ඇය වෙත නොයැලෙන ස්වාමි පුරුෂයා නින්දාවට පාත්‍ර වන්නේ. ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන් අය රක්ෂා නොකරන පුත්‍රයාද නින්දාවට පාත්‍ර වන්නේය. මෙන්න මේ කරුණ ගන්න පුළුවන්. එතකොට මේ දෙකම අපිට ගන්න පුළුවන් වෙන්නේ පුරුෂාධිපත්‍ය. ස්වාමි පුරුෂයා ශුක්‍ර වශයෙන් භාර්යාවගේ ගර්භගත කලලයක් බවට පත් වී පුත්‍ර ස්වරූපයෙන් ඇගෙන් යලි උපත ලබන්නේ. භාර්යාව ඡායායන් ලබන්නේ එබැවිනි එහි අර්ථය ඔහු ඇයගෙන් නැවත උපදින්නේ යන්න. ඒතර ඒක ගන්න පුළුවන් පුත්‍රලාභයට. පුත්‍රලාභය. බිරිඳ ප්‍රසූත කරන දරුවා එය ආලය කරන පුරුෂයා හා සමාන වස්තුවක් වත්. එබැවින් සිය දරුවන්ගේ පිරිසිදු බව රැක ගැනීම සඳහා උත්සාහයෙන් භාර්යාව ආරක්ෂා කරයි. ඒතර ඒක පුත්‍රලාභයට තමයි මේ කරුණු ටිකම අපිට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට භාර්යාව අර්ථ සංරක්ෂණය සහ වැය කිරීමේ යෙදවිය යුතුය. පිරිසිදු කිරීම, ධර්මානුකූලව කටයුතු කිරීම, ආහාර පිසීම හා ගෘහ භාණ්ඩ රැක බලා ගැනීම වැනි කටයුතු වල යෙදවිය යුතුය. ඒතර ඒක තමයි ගෘහ පාලනය නේද? ගෘහ පාලනය කියන එකට ගන්න පුළුවන්. කීකරු සේවකයන් සමග ගේ තුල තැබූ පමණින් ස්ත්‍රීන් ආරක්ෂා නොබෙති. තමාම රැක්නේ සුරක්ෂිත වූ බෙති. ඒතර මෙන්න මේ කාරණා ගන්න. ඉතින් ස්ත්‍රියගේ පිරිහීමට හේතු වෙන කරුණු. මත්පැන් පානය, දුර්ජනාශ්‍රය, ස්වාමියාගෙන් වෙන්න වාසය කිරීම, දේශටනය, අකල් නින්ද, අනුන්ගේ ගෙවල වාසය යන කරුණු ගන්න පුළුවන්. ඒතර මේ විශේෂයෙන් මේ දේශටනය කියන එක පැහැදිලි කරන්න. ඒතර ඇයට නේද යමක් ගවේෂණය කරන්න, නිදහසේ සංචාරය කරන්න, ඇවිදින්න, රටතොට බලන්න කියන එක අයිතිය උල්ලංඝනය කරලා තිබුණා. ස්ත්‍රී හෝ රූපය ගැන නොතකති. ඔන්න වැදගත් තැන. ස්ත්‍රියගේ චපලත්වය නිරූපණය කරන තැන. ස්ත්‍රිය රූපය ගැන නොතකති, වයස ගැනද සැලකිලීමක් නොවෙති, පුරුෂයෙකු වීම පමණක්ම උන්ට සෑහෙන්නේ. ඔහු රූපියාට මෙන්ම විරූපියාටද අවනත වෙති. ඔහු කෙසෙක් ආරක්ෂා කළත් පුරුෂයන් කෙරෙහි වන කාමුකත්වයේ චපල බව හා නිසර්ග දයා විරහිත බව නිසා සිය ස්වාමි පුරුෂයා ලැබි නොවන්නා. ඔන්න ඔය කරුණු ටික අපිට ඒ ප්‍රශ්නයට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ මනුස්මෘතිය අනුව ඒ තොරතුරු ටික මේකට එකතු කරගන්න. එතකොට ඒ ටික එකතු කරගෙන ඒ තොරතුරු පැහැදිලි කරන්න ඕන. අපේ දරුවන්ගේ අදහසුත් එක්ක. විශේෂයෙන්ම මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට දුවල පුතාලගේ අදහස්. ඒවා විචාරාත්මකව, විමර්ශනශීලීව ඒ අදහස් තුලනය කරමින් ඒ ඔබ කියවපු ඔබේ කියවීමුත් එකතු කරගෙන තමයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවිය යුත්තේ. හොඳයි. අපි බලමු එහෙනම් අවසාන ප්‍රශ්නේ. ස්ත්‍රිය හා ಭಾರತೀಯ අධ්‍යාපනය යන ශීර්ෂයට ලිපිය සම්පාදනය කරා. මේ ප්‍රශ්නේ දාලා තියෙන අපේ දුවල පුතාලගේ ලේඛන කුසලතාවය දියුණු කරන්න. දැන් අවසාන ශ්‍රේණී ඉගෙන ගන්න දරුවෝ හැටියට යමක් නේද නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙන්න. දැන් මේ ප්‍රශ්නේ හරි පුළුල් මාතෘකාවක්. ස්ත්‍රිය හා ಭಾರತೀಯ අධ්‍යාපනය. ඒක පුළුල් මාතෘකාවක්. එතකොට ඔබට දැන් පුවත්පතකට අපේ රටේ තියෙන පුවත්පතක අතිරේකයකට බුදුසරණ පත්‍රයට වෙන්නත් පුළුවන්. ඒ වගේ පත්‍රයකට ඔබ ලිපියක් සම්පාදනය කරනවා. ඔබ ඒ වගේ ලිපි ලියලා ඔබට ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ පුවත්පත්වල ප්‍රකාශයට පත් කරන්නත් පුළුවන්. ස්ත්‍රිය හා ಭಾರತೀಯ අධ්‍යාපන. එතකොට මෙහිදී ස්ත්‍රිය පිළිබඳ ಭಾರತೀಯ දෘෂ්ටිය මුලින්ම ඉදිරිපත් කරනවා. ಭಾರತೀය බ්‍රාහ්මණ ආගමත් එක්ක ස්ත්‍රිය පිළිබඳ දක්වපු අදහස. ඒතකොට ඒකත් එක්ක අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වුණා. අපි දන්න ප්‍රධාන වශයෙන්ම බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුලත්‍රයට තමයි අධ්‍යාපන අයිතිය තිබුණේ. ශුද්‍රයින්ට නේද? ශුද්‍රයින්ට අයිතිය තිබුණාද නැහැ? ශුද්‍රයින්ට අයිතිය තිබුණේ නැහැ. ඒතර ශුද්‍ර නිවසක උපදින කාන්තාවට කිසිසේත් අධ්‍යාපනික වශයෙන් අයිතියක් ලැබුණේ නැහැ. ඒත් එක්කම වෙනත් කුලවල හිටපු කාන්තාවන්ටත් පුරුෂයන්ට හා සාපේක්ෂ
අධ්‍යාපන අයිති හිමි වුණේ නැහැ. ඒතර අධ්‍යාපන අයිතිය ප්‍රධාන වශයෙන්ම හිමි වුණේ බ්‍රාහ්මණ වංශිකයි. ඒ අය තමයි ඉගෙනීම ඉගැන්වීම නේද? අධ්‍යාපන මධ්‍යාන යජනං යාජනං තත. එහෙමනේ කිව්වේ නේද? එතකොට ඉගෙනීම ඉගැන්වීම ආදී කාරණා දෙකම ලැබුණේ බ්‍රාහ්මණය. ඒතර බ්‍රාහ්මණ ආධිපත්‍ය යටතේ ಭಾರತೀಯ අධ්‍යාපනයේ ප්‍රධානම තැන ලැබුණේ බ්‍රාහ්මණය. ඒතර මේ අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් මොනවද තිබුණේ? වේද අධ්‍යයනය නේද? වේද අධ්‍යයනය. ඒතර අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් වේද ඉගෙනීම. මොනවද? චතුරු වේද. මෙන්න මේ තොරතුරුත් එකතු කරගෙන මේ වේද අධ්‍යයනය කොයි විදිහට සිද්ධ වුණේ? එහිදී කාන්තාවගේ කාර්යභාරය කොයි විදිහට තිබුණේ? ඒතර ස්ත්‍රියට අධ්‍යාපන අයිතිය ලැබුණේ කොයි වගේ වපසරියක් තුලද? කොයි වගේ පරිමාවක් තුලද? අන්න මේ වගේ කරුණුත් එකතු කරගෙන සාර ගර්භ නේද? ඔබට නිර්මාණාත්මකව ලිපියක් සම්පාදනය කරන්න පුළුවන් වචන 600ක සාමාන්‍ය පුවත්පතකට නම් නේද වචන 600ක වගේ ලිපියක් ප්‍රමාණවත්. ඒතර වචන 600ක පමණ නේද ලිපියක් සම්පාදනය කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට අපේ දුවල පුතාලා මේ වගේ අභ්‍යාස ප්‍රශ්න වලට පිළිතුරු සැපීම හරි වැදගත්. ඒ ලිවීම තුළින් තමයි ඔබේ ලේඛන කුසලතාවය දියුණු වෙන්නේ. අපේ දුවල පුතාලාට හොඳ ලේඛන හැකියාවක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ ඉගෙන ගන්න තොරතුරු දැනුමත් එක්ක ඔබ තවත් පොතපත කියවලා ඔබේ පෙළ පොතත් ආශ්‍රය කරගෙන පෙළ පොතේ තිබෙන තොරතුරුත් ඒකව කරගෙන මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා අපි ආරාධනා කරමින් අදට අපි පාඩමින් සමුගන්නවා. අපේ දුවල පුතාලාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සබ්බදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේ යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවාදරුවන්ගේ දහම් ඇසසිවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහා සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලා දහම් පාසල් අධ්‍යාපනය